එහෙනම් අපි දැන් බහුවර්ණ කොටස පටන් ගමු. අංක 1 ජාතික කෘෂිකාර්මික සංවර්ධනය නැත්නම් කෘෂිකාර්මික හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කියන ඒකකයේ සම්බන්ධය. මම හිතන්නේ ඔයගොල්ලෝ ගාව මේ ડોකියුමන්ට් එක print කරලා තියෙනවා නම් තමයි වැඩි හොඳ. එහෙම නැත්නම් අරගෙන ගානේ මේක ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියෙනවා නම් ඒත් කමක් නැහැ. මම දැන් බහුවර්ණ ටික ඉස්සෙල්ලා කතා කරන්නම්. ඔයගොල්ලෝ එතකොට බලන්න උත්තර කොහොමද කියන්නේ. මම නිකම්ම උත්තරේ කියනවා නෙමෙයි පොඩ්ඩක් පොඩි විවරණයක් එක්ක ඒකත් කතා කරන්න. එතකොට මේ බහුවර්ණ සාකච්ඡාවකදී සෑහෙන්න අපිට සිලබස් එකේ කොටස් ආවරණය වෙලා තියෙයි. බලන්න අංක 1 බහුවර්ණය කෘෂිකර්මාන්තයට අදාළ ක්ෂේත්‍රයක් නොවන්නේ. ඕන දන්නවා ඇති අපි කලින් කිව්වා. කෘෂිකර්මාන්තය තුළ ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් තියෙනවා. භෝග වගාව, සත්ත්ව පාලනය, දීවර කර්මාන්තය හා වන වගාව. ඒකට අයිති නොවන්නේ අංක 3 පරිසර සංරක්ෂණය. ඒ නිසා එකට උත්තරය අංක 3 පරිසර සංරක්ෂණය වෙනවා. එන්න දෙවන බහුවර්ණයට අසත්‍ය ප්‍රකාශය තෝරන්න. මේ බහුවර්ණේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රකාශ පහම සත්‍ය. එකක්වත් අසත්‍ය වෙලා නැහැ. ඒක හුඟක් වෙලාවට බහුවර්ණ හදද්දී වෙන්න පුළුවන් ප්‍රායෝගික ගැටලුවක්. මොකද හුඟක් වෙලාවට බොරු කියන්න අමාරුයි. ඒකනේ හුඟක් වෙලාවට මේ බහුවර්ණ වල පුතේ තියෙන්නේ අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියන්නේ. සත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා නෙමෙයි. බහුවර්ණයේ උත්තර පහක් තියෙනවා. හුඟක් වෙලාවට පේපර් සතර කට්ටිය කරන්නේ. ඉතින් Tamanට වඩා හුරු පුරුදු සත්‍ය ප්‍රකාශ 4ක් දාලා අමාරුවෙන් හරි එකක් අසත්‍ය ප්‍රකාශයකුත් හොයාගෙන දාන්න. දැන් මට වෙලා තියෙන්නේ මෙතන එහෙම අසත්‍ය ප්‍රකාශයක් දාගන්න බැරි වෙලා. පහම සත්‍ය ප්‍රකාශ. නිකම්ම බලන්න කෘෂි විද්‍යාව ව්‍යවහාර විද්‍යාවක් ලෙස දැක්වීම වඩා උචිතයි. අපි කිව්වා කෘෂි විද්‍යාව වඩා බර වෙන්නේ සුද්ධ පැත්තට නෙමෙයි ව්‍යවහාර පැත්තට ප්‍රකාශය නිවැරදි. නම්බර 2 කෘෂි විද්‍යාව යටතේ ශාක ගැන කතා කරනවා. භෝග ශාක සතුන් ගැන කතා කරනවා. දෙකක් සත්‍යයි. 3 එම සතුන් හා ශාක ප්‍රායෝගිකව භාවිතයට යොදා ගන්න ආකාරය විස්තර වෙන්නේ ව්‍යවහාර විද්‍යාවේදී. ඔවුනේ ව්‍යවහාර විද්‍යාව කියන්නේ තේරෙන භාෂාවෙන් කියනවනේ. ව්‍යවහාර කරනවා භාවිතා කරනවා ප්‍රකාශය හරි. අංක 4 ජීව විද්‍යාත්මක මූලධර්ම ශාක හා සත්ව අභිජනනයට වැදගත්. වැදගත් තමයි. අපි ශාක අභිජනනය හා සත්ව අභිජනනය ගැන කතා කරනවා. එහිදී අපි හුඟක් වෙලාවට ওই බයොලොජි යටතේ කතා කරන ප්‍රවේණ විද්‍යාවේ මූලධර්ම තමයි පාවිච්චි කරන්නේ. කතාව ඇත්ත. නම්බර 5 කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතයේදී භෞතික විද්‍යා මූලධර්ම වැදගත් වෙනවා. ඔව් කෘෂි යන්ත්‍රෝපකරණ වෙනම ඒකකයක් වශයෙන් තියෙනවා අපේ සිලබස් එකේ. අංක 5 ඒකකය භෝග සංස්ථාපනයේ සඳහා පාංශු පරිසරයේ සැකසීම. මීට අමතරව අපි තව පොඩ්ඩක් කතා කරනවා ජල සම්පාදනය ගැන. මීට අමතරව කතා කරනවා අපි තවදුරටත් යන්ත්‍ර ගැන අංක 12 පරිබෝධ යටතේ දියරේසින උපකරණ සම්බන්ධව. මේ යන්ත්‍ර වල භාවිතය ගැන කතා කරද්දී හුඟක් වෙලාවට අපිට හමු වෙන තත්වයක් තමයි මේ ලීවර පිළිබඳව නැත්නම් සරල යන්ත්‍ර පිළිබඳව යම් යම් සංකල්ප හමු වෙනවා. ඒව හමු වෙන්නේ භෞතික විද්‍යාව යටතේ. ඉතින් මේ පස්වෙනි ප්‍රකාශයත් හරි. ඒ නිසා ඒ ප්‍රශ්නෙට හම්බෙන උත්තරය තමයි all කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිචාර සියල්ලටම ලකුණු. ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකක් උසස් පෙළ විභාගයකට තාවොත් හුඟක් හොඳයි ලකුණු ගන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. හුඟක් කලාතුරකින් තමයි ප්‍රශ්නයක් එන්නේ. නම්බර 3 කෘෂිකර්මයේදී යොදා ගන්නා තාක්ෂණය උචිත තාක්ෂණයක් වීමට නම් වැදගත් නොවන්නේ. අපි කියවනේ කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද? කෘෂි විද්‍යාව කියන්නේ මොකක්ද? මෙහිදී තාක්ෂණය හා කල්පනාකරණයේ භාවිතා වෙනවා කියන්නේ. මේ යොදා ගන්නා තාක්ෂණය නිකම්ම තාක්ෂණයක් වෙලා හරියන්නේ නැහැ. ඒක වඩා ගැළපෙන අවස්ථෝචිත නැත්නම් අපි කියනවා appropriate ඒවත් උචිත තාක්ෂණයක් විය යුතුයි. මේ තාක්ෂණය උචිත වෙනකොට ඒ සඳහා අපි ප්‍රධාන කරුණු කීපයක් සලකා බලනවා. එහෙම නැත්නම් මේක උචිත තාක්ෂණයක් නෙවෙයි. පළවෙනි එක තමයි මේ තාක්ෂණය ආර්ථිකව ලාභදායක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ තාක්ෂණය දී ඇති සමාජ ආර්ථික තත්ත්වත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ වගේම මේ තාක්ෂණය විද්‍යානුකූලව නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේම මේ තාක්ෂණය පාරිසරික හානිය අවම වන ආකාරයේ එකක් වෙන්න ඕනේ. අපි කෘෂිකර්මයේ යටතේ හඳුන්වා දෙන කිසියම් ක්‍රමවේදයක්. මෙතන මේ තාක්ෂණය කියන වචනේ යොදාගෙන තියෙන විශාල ගැඹුරු අර්ථයකින් නෙමෙයි. අපි කෘෂිකර්මයේදී තාක්ෂණය කියලා හඳුන්වන්නේ බොහොම සරලව කියනවා නම් ඉංග්‍රීසියේ ටෙක්නිකලි know-how කියන එක. එහෙම නැත්නම් කොහොමද කරන්නේ කියන එක. එතකොට යම් කිසි කෘෂිකාර්මික ක්‍රියාවලියක් කරන ආකාරය හා තවදුරටත් කියනවා නම් ඒකට යොදා ගන්නා මෙවලම් යන්ත්‍ර සූත්‍ර දැනුම සියල්ලේම එකතුවටයි අපි කියන්නේ තාක්ෂණය කියන්නේ.
තාක්ෂණය තුළ ක්‍රමවේදයක් තියෙනවා. යොදා ගන්න මෙවලම් තියෙනවා, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ තියෙනවා. ඒ සම්බන්ධයෙන් තියෙන දැනුම තියෙනවා. මෙන්න මේ ඔක්කොම එකතු කොට අපි කියනවා තාක්ෂණය කියලා. එතකොට දැනට කෘෂිකර්මයේදී යොදා ගන්න තාක්ෂණයක් තියෙනවා. ඒ වගේම අපි පර්යේෂණ පවත්වලා අලුත් තාක්ෂණයන් හොයාගන්නවා. ඒ අලුතෙන් හොයාගන්න තාක්ෂණයන් පැවති තාක්ෂණයන් උචිත වෙන්න, appropriate වෙන්න, ගැලපෙන්න නම් මෙන්න මේ කරුණු ගැන අපි සලකා බලන්න. එතකොට දැන් මෙතෙන්දී ආර්ථිකව ලාභදායී වෙලා තියෙන්න ඕන, විද්‍යාත්මකව නිවැරදි හේවත් අනුකූල වෙලා තියෙන්න ඕන, සමාජ හා ආර්ථික තත්ත්වයන් එක්ක ආගමික තත්ත්වයන් එක්ක ගැළපීලා තියෙන්න ඕන, පරිසර හානියෙන් තොර වෙන්න ඕන. හැබැයි මේ අංක 3 බහුවරණේ අංක 3 ප්‍රතිචාරයේම 3 ප්‍රතිචාරය අඩු ප්‍රාර්ථනයක් සහිත ගොවීන්ට පමණක් යොදාගත හැකි විය යුතුයි. බැලුවැලුවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලංකාව ගැන කතා කරලා අපි යොදා ගන්න තාක්ෂණය, අපි කෘෂිකර්මයේදී හඳුන්වා දෙන තාක්ෂණයන් අඩු ප්‍රාග්ධන තියෙන, අඩුවෙන් සල්ලි තියෙන ගොවීන්ට ගැළපෙන එක අවශ්‍යයි කියන. දැනගන්න ඇත්තටම ඒක තාක්ෂණයක් වෙන්න පුළුවන්, හැබැයි උචිත තාක්ෂණයක් නෙවෙයි. මොකද අපි කෘෂිකර්මයේදී කතා කරන්නේ මේ සමහර අත්දැකීම් හා සමහර සංකල්ප දේශීය හෝ අපට පමණක් ආවේනිකේව නෙමෙයි, ඒවට තියෙනවා අපි කියනවා යුනිවර්සල් ඩෙෆිනිෂන්ස්. එහෙම නැත්නම් හැමෝටම පොදු තත්ත්ව තියෙනවා. ඒ අර්ථය ගත්තාම තාක්ෂණයේ අඩු ප්‍රාග්ධනයක් තියෙන හැටි යොදා ගන්න පුළුවන් කියන එක මේ අපිට අපේ රටට සාපේක්ෂ දෙයක් වුණාට ලෝකයේ ගැන කල්පනා කරපුවම එහෙම වෙන්න අවශ්‍ය නැහැ. තාක්ෂණය කියන එක වැඩි ප්‍රාග්ධනයක් වුණාට කමක් නැහැ. මේ කරුණ අනුකූල නම් ඒක මේ උචිත තාක්ෂණයක්. ඒ නිසා අපි සිද්ධ වෙනවා අංක 3ට උත්තරේ අංක 3 වශයෙන් බාර ගන්නට. අංක 4 වැඩි වන ජනගහනය හා ආහාර ඉල්ලුම ආදිය සැලකීමේදී යෝග්‍ය නොවේ. ඔබ දන්නවා ලෝකයේ කාලය සමග ජනගහනය වැඩි වෙනවා. එතකොට මිනිස්සු වැඩි වෙනවා කියන්නේ බඩවල් වැඩි වෙනවා, බඩවල් වැඩි වෙනවා කියන්නේ කටවල් වැඩි වෙනවා. ඒ නිසා වැඩි වෙන ජනගහනය සමග අපට ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට වෙනවා. ඒතර කෘෂිකර්මයේදී දැන් ප්‍රධානම අභියෝගයක් තමයි මේ ආහාර නිෂ්පාදනය වැඩි කරන එක. එතකොට ඒකෙදි නොබැලපෙන්නේ මොකද්ද කියලා යන්නේ. අභිජනනයේ මගින් වැඩි අස්තුල ප්‍රභේද නිපදවනවා. ඔය දැනට වගා කරන ප්‍රභේද වලට අපි කියනවා සාම්ප්‍රදායික ප්‍රභේද කියලා. දැනට වගා කරන නෙමෙයි, ඇත්තටම අතීතයේ වගා කරපුවා. මේ සාම්ප්‍රදායික ප්‍රභේදවල මූලික ලක්ෂණයක් තමයි අඩු අස්වැන්න. මේවා වගා කරලා අපිට වැඩි වෙන බඩවල් වලට, වැඩි වෙන කටවල් වලට කන්න දෙන්න. ඒ නිසා තමයි අපි නව ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවන්නේ. ඒක කරන්නේ අභිජනනයේ. ඒ නිසා අභිජනනය කරන එක යෝග්‍යයි, ඒක උත්තරයක් නෙවෙයි. මොකද මෙතන අහලා තියෙන්නේ යෝග්‍ය නොවන ක්‍රියාවලිය. අංක 2 නව පොහොර වර්ග භාවිතය. දැනගන්න දැනට භාවිතා අපි පොහොර භාවිතා කරන ප්‍රධාන වශයෙන් අස්වැන්නේ ප්‍රමාණය වැඩි කරගන්න. අස්වැන්නේ වැඩි කරන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ප්‍රමාණය, අනික ගුණාත්මකය. අපි මුලක් වෙලාවට පොහොර යොදා ගන්න අස්වැන්නේ ප්‍රමාණය වැඩි කරන්න. ගුණාත්මකය වැඩි කරන්න වෙන වෙන දේවල් කරන්න. එතකොට අද වැඩි වෙන ජනගහනට අවශ්‍ය කෑම හදන්න අස්වැන්නේ ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඒකට පොහොර දාන්න වෙනවා තමයි. හරි. අංක 4 පොඩ්ඩක් බලන්නකෝ. අංක 4 බහුවර්ණයේ අංක 4 ප්‍රකාශය පලිබෝධ සඳහා ප්‍රතිරෝධී මාධ්‍ය ඇති කිරීම. ප්‍රතිරෝධී මාධ්‍ය කියන්නේ පලිබෝධ වලට ඔරොත්තු දෙන මාධ්‍ය. පලිබෝධ කියන්නේ වගාවට හානි කරන අය, සතුන්ට හානි කරන අය. ඒගොල්ල මර්ධනය කිරීමේ ක්‍රමවලින් ලාභදායකම ක්‍රමයක් තමයි ප්‍රතිරෝධී ප්‍රභේද නිපදවන්නේ. ලාභදායක විතරක් නෙවෙයි, පරිසර හානිය අවමයි. ඒ නිසා ඒක හොඳ දෙයක්, යෝග්‍ය දෙයක්. මෙතන උත්තරයක් නෙවෙයි. අංක 5 භෝගහා සතුන්ගේ ඥාන සංයුක්තිය දියුණු කිරීම. ඔබට පේනවා ඇති මේ අංක 4 බහුවර්ණයේ අංක 1 හා 5 කියන උත්තර දෙකේ පොඩි සමානකමක් තියෙනවා. අභිජනනයේ මගින් වැඩි අස්වැන්න ප්‍රභේද නිපදවනවා කියලා කරන්නේ ඇත්තටම ශාක හා සතුන්ගේ පවතින ඥාන සංයුක්තිය දියුණු කරනවා. ඉදිරි පාඩම් වලදී නැත්නම් ශාක අභිජනනයේ කියන අංක 8 ඒකකයේ යටතේදී අපි කතා කරාවි. දැනගන්න ශාක අභිජනනයේ යටතේ අපි කරන්නේ, සත්ත්ව අභිජනනයේ යටතේ අපි කරන්නේ යම් සතුන් ප්‍රවේණිකව දියුණු කරනවා. මේ ප්‍රවේණිකව දියුණු කරනකොට අපි ඇත්තටම කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේගොල්ලන්ගේ ඥාන තත්ත්වය වෙනස් කරනවා. වෙනස් කරනවා කියන්නේ ඇත්තටම ඒ ඥාන තත්ත්වය වැඩි දියුණු කරනවා. මේ සඳහා අපි මේගොල්ලන් අතර තියෙන ඥාන එහාට මෙහාට සම්බන්ධ කරනවා වෙන්න සමහර වෙලාවට නව ඥාන හෝ කොටස් හඳුන්වා දීම කරනවා. ඉතින් ඒ නිසා 1 හා 5 කියන්නේ
එකම කතාන්තරේ. හැබැයි දෙකම යෝග්‍යයි. මෙතන උත්තර නෙවෙයි. අංක 4 තුන්වෙනි උත්තරේ සාම්ප්‍රදායික භෝග වගාවට ජනතාව උනන්දු කරවීම. සාම්ප්‍රදායික භෝග වගාව පාරිසරික වශයෙන් හරි හොඳයි. නමුත් ගැටලු වෙලා තියෙන්නේ අඩු අස්සයි. ඒකෙන් මේ වැඩි වෙන කටවල් හා ගඩවල් වලට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා යෝග්‍ය නොවන්නේ 4 අංක 3 සාම්ප්‍රදායික භෝග වගාවට ජනතාව උනන්දු කරවීමයි. බලන්න අංක 5 ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය හා සම්බන්ධ කළමනාකරණ ගැටලුවක් වන්නේ. පොඩි දෙයක් මම මතක් කරනවා. හුඟක් වෙලාවට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කෘෂිකර්මය ගැන කටයුතු කරනකොට අපට හමු වන ගැටලු. එහෙම නැත්නම් අභියෝග මොනවාද කියලා. මේවා හුඟක් වෙලාවට රචනා ප්‍රශ්න වශයෙන් අහනවා. කෘෂිකර්මයේදී ලාංකීය භූවි නැත්නම් දේශීය භූවි නැත්නම් ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝග මොනවාද කියලා. ඔබට අපි ලියන්නේ මොන වගේ උත්තරයක්ද? පොඩ්ඩක් මතක් කරලා බලන්න. අපි කියන්නේ කොච්චරවත් නෑ බෑ. අපි කියනවා පෝර නෑ, වතුර නෑ, ඉඩම් නෑ, සල්ලි නෑ, ණය නෑ, සහනාධාර නෑ, උපදෙස් නෑ, නිලධාරීන් නෑ, පරිශ්‍රණ නෑ, ගබඩා නෑ, වෙළඳපොළ නෑ, මිලක් නෑ ආදී වශයෙන් එක්ක නෑ කියනවා, එක්ක බෑ කියනවා. දැනගන්න මේ සම්පූර්ණ ගැටලුව අභියෝග නෙමෙයි. කෘෂිකර්මයේදී අපට හමු වන ගැටලුව අභියෝග මගහැරින් නැතුව සාකච්ඡා කරන්න අපිට මේ කෘෂිකාර්මික ගැටලු හා අභියෝග ප්‍රධාන කාරණා 4කට බෙදා ගන්න පුළුවන්. පළවෙනි එකට අපි කියනවා පාරිසරික ගැටලු නැත්නම් පාරිසරික අභියෝග. දෙවෙනි එකට අපි කියනවා ජෛව විද්‍යාත්මක ගැටලු එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මක අභියෝග. තුන්වෙනි එකට අපි කියනවා සමාජීය ගැටලු එහෙම නැත්නම් සමාජීය අභියෝග. හතරවෙනි එකට අපි කියනවා ආර්ථික ගැටලු එහෙම නැත්නම් ආර්ථික අභියෝග. මෙන්න මේ විදිහට අපිට කෘෂිකාර්මික ගැටලු ප්‍රධාන ආකාර 4කට බෙදන්න. පාරිසරික ගැටලු කියන්නේ මේකයි. දැන් ළමයෝ මේ සත්තු නැත්නම් අපි වගේ නෙමෙයි ශාක වගා කරනකොට ශාක වලට ප්‍රධාන පරිසර වර්ග දෙකක් බලපානවා. හිතන්න මේ රේඛාවෙන් දක්වන්නේ පොළොව මට්ටම කියන උඩින් තියෙනවා වායුගෝලය, පහළින් තියෙනවා පස. අපි එකම ශාකයක් ගත්තොත් මේකේ කඳ සහ පත්‍ර වාසය කරන්නේ වායුගෝලය කියන පරිසරයේ. මෙයාගේ මූල මණ්ඩලයේ තියෙන්නේ පස කියන පරිසරය. ඒ නිසා ශාකවල පරිසරය කියන්නේ වායුගෝලය හා පස කියන දෙකේම එකතු. එකනේ පුතේ අපි කෘෂිකර්මයේ යටතේ දෙවන ඒකකයේ යටතේ වායුගෝලීය පරිසරය ගැන ඉගෙන ගන්නේ දේශගුණය යටතේ. තුන්වන ඒකකයේ යටතේ පස ගැන ඉගෙන ගන්න පාංශු විද්‍යාව යටතේ. මොකද ශාක වගා කරද්දී මේ දෙකම වැදගත් වෙනවා. මේ දෙකම හරියට තිබුණොත් තමයි අපිට හොඳ ආශ්‍රයයක් ලැබෙන්නේ. හැබැයි යම් හේතුවකින් මේ පරිසරය කියන தত্ত্বය යටතේ හමුව එක්ක වායුගෝල පරිසරය එහෙම නැත්නම් පාංශු පරිසරය අහිතකර වුණොත් අපිට ලැබෙන ආශ්‍රයන අඩුයි. වායුගෝල පරිසරය යටතේ එක්ක වැස්ස නැහැ, එක්ක වැස්ස අඩුයි. එහෙම නැත්නම් වැස්ස වැඩි, උෂ්ණත්වය වැඩි, උෂ්ණත්වය අඩුයි, ආලෝකය වැඩි, ආලෝකය අඩුයි, නියඟය ගම් වතුර මෙන්න වායුගෝලීය පරිසරයේ ගැටුම්කාරී වෙන අවස්ථා. ඊළඟට පාංශු පරිසරය පස් මොනවද? පාංශු ආම්ලිකතාව, ලවණතාව, ශාරීයතාව, පස නිසරු වීම, එහෙම නැත්නම් පාංශු ඛාදනය. ඔන්න එක ගැටලු වර්ගයක්. ඉතින් ඔයා ගම් වෙලාවක කෘෂිකාර්මික ගැටලු ගැන කතා කළොත් මේ පාරිසරික ගැටලු වෙන් කරලා අරගෙන දැක්වන කරුණු මිස් වෙන්නේ නැහැ. දෙවනුව හැම වෙනවා ජෛව විද්‍යාත්මක ගැටලු. ජෛව විද්‍යාත්මක ගැටලු කියන්නේ කෘෂිකර්මයේදී අපිට හමු වන ජීවීන් සම්බන්ධ ගැටලු. කෘෂිකර්මයේදී අපිට හමු වන ජීවීන් මම ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා. සත්ත්ව හා ශාක නෙවෙයි. අපි ශාක වගා කරනවා කියලා හිතමු. වගා කරනකොට අපි ශාක අපිට හම්බ වෙන ශාකය භෝග ශාකය. භෝග ශාකය අරුණහම කෘෂිකර්මයේදී හම්බ වෙනවා අපිට කරදර කරන කට්ටිය ඔක්කොම ශාක වේවා සතුන් වේවා අපි කියනවා පලිබෝධ කියලා. කෘෂිකර්මයේදී එක ජෛව විද්‍යාත්මක ගැටලුවක් තමයි මේ පලිබෝධ. වල්පැල් රෝග ඒව නැත්තම් කෘමීන් මයිටාවන් නෙමටෝඩ්ස්ලා මොකක් හරි වෙන්න පුළුවන්. ඒගොල්ල පලිබෝධ. අනිත් පැත්තට වගා කරන භෝග ශාක හො ඇති කරන සත්තු අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. මේගොල්ල ප්‍රවේණිකව පහත් තත්ත්වයේ ඉන්නවා. ප්‍රවේණිකව පහත් තත්ත්වයේ කියන්නේ මේගොල්ලන් හොඳ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක නිෂ්පාදනයක් දෙන්න බෑ. එhmenan ඒගොල්ල අපිට ගැටලුවක් වෙනවා. මේකට උත්තරයක් විදිහට තමයි අපි ශාක හා
සත්ව අභිජනනයේ මගින් උසස් ගුණාත්මේ හා ප්‍රමාණාත්මේ අසුන් ලබා දෙන භෝගශාකහ සතු නිපදවනවා. හරිද? එහෙනම් ගැටළු වර්ග දෙකයි පාරිසරික ගැටළු, ජෛව විද්‍යාත්මක ගැටළු. උගාක් වෙලාවට පුතේ ඔයාලා උත්තර ලියන්න ගියාම මිස් වෙන්නේ මේ ගැටළු වර්ග දෙක. උගක් අය කතා කරන්නේ අංක 3 හා 4 සමාජීය හා ආර්ථික ගැටළු මොනවද? අර නෑ කියන ඒවායි බෑ කියන ඒවා. සල්ලි නෑ, පොර නෑ, ණය නෑ, සහනාධාර නෑ, උපදෙස් නෑ, උදාරීන් නෑ, අරක නෑ, ලල්ලල්ලා වුණා. එහෙනම් තුන්වන ගැටළු වර්ගයේ සමාජීය ගැටළු, පෞද්ගලික සමාජ තත්ත්වයේ ගැටලුවක්. මිනිස්සුගේ ආගමික මත, ආගමික විශ්වාස ඔබ දන්නවා සමහර ප්‍රදේශවල සත්‍ය පාලනයේදී සමහර සත්‍ය ඇති කරන්න බෑ. සමහර ප්‍රදේශවල කොහොමවත් සත්‍ය ඇති කරන්න බෑ. තරුණයෝ අතර පැතිරීගෙන යනවා වෙජිටේරියන් බිහේවියර් නැත්නම් වෙජිටේරියන් මොනවද? එළවලු පවණක් කරපු. ඉතින් මේවා සමාජ ගැටලු වල අපි පුරන්න මම වෙලදබලක් තියෙන්නේ පානේ. ඒ වගේම ආර්ථික ගැටලු තමයි ඔය කියන ණය නැහැ, සහනාධාර නැහැ, එහෙම නැත්නම් අපිට වෙළඳපොළක් නැහැ. මේ වගේ. හරිද? එහෙනම් කුෂිධර්මයට හමු වන ගැටලු අනිත් පාර විභාගයට හුවොත් මෙන්න මේක බෙදාගෙන ලියවනම් කරුණු අතපසු වෙන්නේ නැත. දැන් මෙතන අහලා තියෙන්නේ කලමනාකරන ගැටලු. කලමනාකරන ගැටලු කියන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේගොල්ලන්ටයි යම් දුරකට මේගොල්ලන්ටයි සම්බන්ධ. ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ මත කොට නැගුණු මොකද සම්පත් පරිභෝජන ගැන කතා කරන්නේ ආර්ථිකයේ තුල. හරිද? මේ සමාජ වශයෙන් අපිට පොඩි බලපෑමක් තියෙනවා මානව සම්පතත් එක්ක බලමු. එහෙනම් මොකක්ද පසනිසර වීම පරිසර ගැටලුවක්. කලමනාකරන ගැටලුවක් නෙවෙයි. දෙවෙනි එක වගා කළ භෝගයේ නියඟේ මගින් විනාශ වීම වායු ගෝලීය පරිසර ගැටලුවක්. හතරවෙනි එක නව තාක්ෂණයේ භාවිත කිරීමට ගොවීන් තුළ ඇති දැඩි අකමැත්ත සමාජ ගැටලුවක් හැබැයි ආර්ථික ගැටලුවක් නෙවෙයි. නම්බර 5 වසරේ වරින් වර ඇතිවන රෝග පරිබෝධ වසංගත අංක 2 ජය විද්‍යාත්මක ගැටලුවක්. අපි අධ්‍යයනයේ උත්තරය අංක 3 අස්වැන්න මිලන කාලයේ මිල පහළ යාම හා ගබඩා පහසුකම් මතකයි. එතකොට දැන් මේකෙන් වැඩිපුරම කලමනාකරන ගැටලුවක් වෙලා තියෙන්නේ අංක 3 අස්වැන්න දෙල්ල කාලයේ මිල පහළ යාම හා ගබඩා පහසුකම් මතවීමද නව තාක්ෂණයේ භාවිතා කිරීමට ගොවීන් තුළ ඇති දැඩි අකමැත්ත. දැන් මේකේ අංක 3 අස්වැන්න දෙල්ල කාලයේ මිල පහළ යාම පැහැදිලිවම ආර්ථික ගැටලුවක්. අංක 4 නව තාක්ෂණයේ භාවිතා කිරීමට ගොවීන් තුළ පවතින අකමැත්ත සමාජ ගැටලුවක්. සමාජ වශයෙන් ගොවීන් ප්‍රතිරෝධයක් දක්වනවා මේ නව තාක්ෂණේ බාරගන්න. ඒක සමහර අය ගාව තියෙන ගැටලුවක් වෙනස් වෙන්න අකමැති වී. මේ දෙකෙන් කලමනාකරණයේ හේවත් සම්පත් තර්කානුකූලව භාවිතා කිරීමෙන් වැඩිපුර විසඳ ගන්න පුළුවන් ගොවීන්ගේ අකමැත්ත නැති කරන එකද නව තාක්ෂණයට එහෙම නැත්නම් මිලහා ගබඩා පහසුකම් විශ්ලේෂණය එකද සම්පත් හරි තැන්වල හරි වෙලාවට ස්ථාපනය කිරීමෙන් අපට කළ හැකි ගොවීන්ට මේ වසරේ යම් කාලවල සිදුවන මිල පහළ යාම හා ගබඩා පහසුකම් දියුණු කරන එක. ඒ නිසා මේකෙන් වඩා නිවැරදි උත්තරය අංක 3 බව දැනගන්න. අස්වැන්න නිරල කාලයේ මිල පහළ යාම හා ගබඩා පහසුකම් මඩ වීම. දන්නවනේ බහුවර්ග උත්තර තෝරන්න ගියාම අපි පුළුවන් තරම් උත්තර අයින් කරලා දාන්න. අපිට එක අයින් කරිය හැකි, දෙක අයින් කරිය හැකි, 3 5 අයින් කරිය හැකි. ඊළඟට ගේම තියෙන්නේ අංක 3යි. දැන් ඊළඟට මේ දෙන්න විතරක් අපිට කල්පනා කරන්න මේ ගැටලු දෙකෙන් වැඩිපුර කලමනාකරණය මගින් විසඳන්න පුළුවන් මොන ගැටලුව මගින්ද කියලා. දැනගන්න කලමනාකරණය කියන්නේ සම්පත් භාවිතා කිරීම සම්බන්ධ දෙයක්. සම්පත් කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීමට යොදා ගන්න දේවල්. ඒ වගේ විශ්ලේෂණ පුළුවන් වැඩිපුරම මෙන්න මේ ආර්ථික ගැටලුව හේවත් මිල පහළ යාම හා ගබඩා සීමා වේ. අපි නිවැරදි උත්තර තෝරන්නේ මේ විදිහට. හුඟක් වෙලාවට පුතේ බහුවර්ග පේපර් එක ජය ගන්න අපිට අසීමිත දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසියම් දැනුමක් තියාගෙන ඉන්න ළමයෙකුට වුණත් අනවශ්‍ය උත්තර අයින් කරලා Tamanට ඕන උත්තර දෙක විතරක් තෝරගෙන ඒ දෙක අතර තර්ක කිරීමෙන් උත්තරේ තෝරගන්න. හරිද? අපි එනවා අංක 6 බහුවර්ගයට. අතීත ශ්‍රී ලංකාව තුළ කෘෂි කර්මාන්තය හා ඒ ආශ්‍රිත කර්මාන්ත පැවති බවට දක්වන සාක්ෂියක් නොවන්නේ. අර අපි කතා කළේ අතීත ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීයත්වයේ සමෘද්ධිය තිබුණයි කියලා. ඒකට සාක්ෂියක් නොවෙන්නේ මොකක්ද? නම්බර 2 අතීත ශ්‍රී ලංකාවේ ගව පාලනය හොඳට තිබුණා. ඒක සාක්ෂියක්. නම්බර 3 මහා පරාක්‍රම බව රජතුමාගේ ප්‍රකාශය මතකයි නේද? අහසින් වැටෙන එකම දීවිදුවක් හෝ
අංක 4 එළාර දුටුගැමුණු යුද්ධයට පෙර රටේ සහල් නිෂ්පාදනයේ ඉහළ නංවලා තියෙනවා. ඒක ශාස්ත්‍රීයත්වයේ සලකුණක්. අංක 5 විජයාගමනයේදී කුවේණිය කපු කටුමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ආර්යයන් එන්නත් ඉස්සෙල්ලා කෘෂිකර්මයක් හෝ ශාස්ත්‍රීයත්වයක් තිබිලා තියෙනවා යම් දුරකට. ශාස්ත්‍රීයත්වයේ ලක්ෂණයක් තමයි ස්වයංපෝෂීභාවය. ස්වයංපෝෂීභාවයට කුවේණිය ඒගොල්ලන්ගේ ඇඳුම් හදාගෙන තියෙනවා. කපු කටින් මේකටනේ. හැබැයි අංක 1 මහවැලියේ පංචමහා ජලාශ මගින් වියලි කලාපයේ ආශ්‍රයයි. මහවැලි යෝජනා ක්‍රමය ආරම්භ වුණේ පෙර අතීත ශ්‍රී ලංකාවේ නෙවෙයි මෑත කාලේ. ඒ නිසා ඒක සාක්ෂියක් වන්නේ නැහැ අංක 6ට. අංක 6ට උත්තරේ අංක 1යි. අංක 7. අතීත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රීයත්වයට බලපෑ හේතුවක් නොවන. අර මම කිව්වා අපිට තියෙන අංක 2 මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ විකාශය හා අර යටත් වෙවි කෘෂිකර්මයේ යටතේ ආනන්දයක් තමයි අතීත සමුද්දේවත් ශාස්ත්‍රීයත්වයට බලපෑ හේතු මොනවාද සාක්ෂි මොනවාද මේ බලපාන හේතුවක් අහලා තියෙනවා. ඇත්තටම මේකට බලපාන හේතු වෙනවා දේශීයව අපිට තිබුණු තාක්ෂණය ඒ වගේම අපිට තිබුණු ආගමික පසුබිම. බෞද්ධ ආගම තමයි ප්‍රමුඛව තිබුණු ආගම අතීතයේ තුල. එතකොට මොකද්ද උනේ? ඒ ආගම මගින් ලබා දුන්නු විනයවත් පරිසරය සංහිඳියාව හා පන්සලේ දායකත්වයේ මඟ පෙන්වීම තුලින් අපට කෘෂිකාර්මික ශාස්ත්‍රීයත්වයක් ළඟා කරගන්න පුළුවන්. හරිද? ඒකෙන් ලබා දුන්නු හික්මීම විනයවත් පරිසරයේ මිනිසු නිෂ්පාදන ක්‍රියාවට යොදවලා තියෙනවා. අපිට තිබිලා තියෙන අංක 4 ආවේනික වාරි තාක්ෂණයක්. ඒ වගේම රජතුමා කෘෂිකර්මයට මාන විදිහට අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඒකත් හරි. හැබැයි අංක 3 හරිත විප්ලවය කියන්නේ අපට ඍජුව සම්බන්ධ දෙයක්වත් නෙවෙයි. අනික අතීත ශ්‍රී ලංකාවේ දෙයක්වත් නෙවෙයි. මම අර හැඳින්වීමේ විදිහකවාගේ 50 අග 60 දශකයේ උන දෙයක් උත්තරයක් නෙවෙයි. 7ට 3 උත්තරය. අංක 8. අතීතයේදී පවතින වාරි පහසුකම් මත අශ්‍රද්ධිය හැකි සීමිත වගා බිම යායේ සියලුම ගොවීන් අතර බෙදී යන පරිදි යොදාගත් වගා උපක්‍රම. මේකත් අතීත ශ්‍රී ලංකාවේ පැවති එක්තරා පුරුද්දක්. එක්තරා අපි කියනවා කස්ටම් නේ මොකද්ද මේ චාරිත්‍රයක් කියලා. ඒක නම් කස්ටම් එකක් ඒක. කෘෂිකර්මයේදී පළවෙනි එක අත්තම් ක්‍රමය. අත්තම් ක්‍රමය ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට කුඹුරු යායක් හෝ වගා ප්‍රදේශයක් තියෙනවා නම් ගොවීන් ඔක්කොම එකව වෙලා එක ඒකකයක් වශයෙන් ගොවීන් 25ක් ඉඳලා 25ම ඇවිල්ලා අද රම්බණ්ඩගේ ගොවි මහත්තයාගේ කුඹුරේ වැඩ කරනවා. හෙට 25ම ගිහිල්ලා පොඩි බණ්ඩ ගොවි මහත්තයාගේ කුඹුරේ වැඩ කරනවා. මේකට කියනවා අත්තම් ක්‍රමය කියලා. තුන්වෙනි කැකුලන් ක්‍රමය. කැකුලන් ක්‍රමය කියලා කියන්නේ වීලි කලාපයේ සීමිත ජලය යටතේ වීවගා කරන්න තියෙන ක්‍රමය. වර්ෂාව ආරම්භ වෙන්න ඉස්සෙල්ලා බිම සකස් කරලා වියලි පසට ප්‍රරෝහණය ආරම්භ නොවුණු හේවත් කණු නොකැපුණු වී බීජ ඉහිනවා. ඉහළ තුනී පස්තක් වුණා. වල සද්ද නැතුව වර්ෂාව ආරම්භ වෙනවත් එක්කම මුල් වර්ෂා ජලයේ ඉඳලම මේ බීජ වල ප්‍රරෝහණයට යෙදවිලා ජලයේ වඩා කාර්යක්ෂමව භාවිතා වෙනවා. මේකට අපි කියනවා කැකුලන් ක්‍රමය කියලා. ඊළඟට අන්ධ ක්‍රමය කියලා කියන්නේ මම වීවගා කරන ගොවියෙක් නම් මට ඉඩක් නැත්තම් මම කරන්නේ මොකක්ද? ඉඩම් හිමියෙක් ගාවට ගිහිල්ලා එයාගේ කුඹුරු කෑල්ලක් විඳගෙන අදලත් මේ අදට මේ දෙනවා. ඒක වගා කරනවා. අයිතිකාරයයි මාය අතර විසුමක් තුන ලැබෙන වීයස්යන්ෙන් මේ තරම් ප්‍රමාණයක් ඔබටයි මේ තරම් ප්‍රමාණයක් මටයි. එතකොට අයිතිකාරය ලබා දෙන දේවල් තියෙනවා. මම ශ්‍රමයේ වාගේ දේවල් සපේ ගන්න. මේකට අපි කියනවා අඳ ක්‍රමය කියලා. අංක 5 මානවාරී ක්‍රමය. මානවාරී ක්‍රමය හා කැකුලන් ක්‍රමය කියන්නේ බොහෝ දුරට එක හා සමාන ක්‍රමයක්. මානවාරී ක්‍රමයේදී තර කැකුලන් ක්‍රමයේදී වගේම වියලිපස සකස් කරලා මේකට ප්‍රලෝභනයේ ආරම්භ වූ බීජ දාලා පස්තක්වකින් වහන. ඊට අමතරව කැකුලන් ක්‍රමයේ නොකරපු දෙයක් මෙතන කරනවා. මොකද්ද? මේක වටා නියරක් හේවත් වේල්ලක් වදිනවා ජලය රැස් කරගන්න. මානවාරී ක්‍රමයේ නියර බැඳීමක් කරනවා. කැකුලන් ක්‍රමයේ නියර බැඳීමක් කරන්නේ නැත. මේ දෙකම වියලි කලාපීය ජල සංරක්ෂණ ගොවිතැන් ක්‍රම දෙකක් වෙනවා. හැබැයි මෙතෙන්දී සීමිත වගා බිමක් අස්වද්දන්න කුඹුරු යායේ ඔක්කොම ඉඩම් බෙදා ගන්න ක්‍රම නෙමෙයි. හැබැයි අංක 2 බෙත්ම ක්‍රමය. මේක අද ක්‍රියාත්මක. බෙත්ම ක්‍රමයේ යටතේ කරන්න පුතේ මේ වගේ දෙයක්. දැන් හිතන්නකෝ මෙහිම වැවක් තියෙනවා. මේ වැවෙන් ජලය ලබාගෙන මෙන්න මේ වගේ කුඹුරු යායක් වගා කරනවා. මේක තමයි කුඹුරු යාය.
මේකේ ඉන්නවා විවිධ ගොවීන්ගේ කුඹුරු ඔහොම තියෙනවා ඉන්නවා. පොඩි බණ්ඩගේ කුඹුර, කළු බණ්ඩගේ කුඹුර, සුදු බණ්ඩගේ කුඹුර, ලුණු බණ්ඩගේ කුඹුර ආදී වශයෙන් තියෙනවා කුඹුර. හැබැයි වෙන්නේ මොකද්ද? හරියට වැහැලා. ඉතින් වැවේ තියෙන වතුර පොඩ්ඩයි. මේ වතුර පොඩ්ඩ අරගෙන මේ බණ්ඩල ඔක්කොම කුඹුර වගා කරන්න ගියොත් මොකද වෙන්නේ? කන්නේ මැදදී වතුර මද වෙලා සේරම කුඹුරු ටික වේලිලා යනවා. දැස්සේ නැත්තම්. මේක වළක්වන්න මේ කුඹුරු යායට ඉන්නවා නායකයෙක්. එක්කෙනෙක් අපි කියනවා වෙල් විදාන කියලා, තව එක්කෙනෙක් හිටියා වතුර විදාන කියලා. මේගොල්ල තමයි ගමේ හිටිය නිලධාරීන්. මේ කාලේ නිලධාරීන් කියලා තියෙනවා. ඒ දෙගොල්ල එක්කම වෙලා මොකද කරන්නේ? ගෝවිනුත් එක්ක එක්කම වෙලා පොඩි chat එකක් දාලා සාකච්ඡාවක් දාලා කියනවා. ඔක්කොම කට්ටිය මෙතනින් ඉහළ කුඹුරු කෑලි තමයි වගා කරන්නේ. මෙතනින් පහළට වතුර දෙන්නේ නැහැ. එතකොට මේ පැත්තේ කට්ටිය මේ කුඹුරු කෑලි වල වගා කරනවා. දැන් මේ පැත්තේ හිටපු පොඩි බණ්ඩට කුඹුරු කෑලි දෙකක් තිබුණා නම් ඒකෙන් එකක් පොඩි බණ්ඩ වගා කරනවා, අනික මේ පැත්තෙන් ආපු ලොකු බණ්ඩට දෙනවා වෙන්න පුළුවන්. අයිතිය දෙන්නේ වගා කරලා අස්වැන්න විතරක් ලබා ගන්න දෙනවා. මෙන්න මේකට අපි කියනවා බෙත්ම සිස්ටම් එක කියලා. වැවේ පවතින ජලය සම්පූර්ණ කුඹුරු යායෙන් වගා කිරීමට ප්‍රමාණවත් නොවේ නම් කුඹුරු යායෙන් කොටසක් වෙන් කරගෙන වැවේ පවතින ජලයේ එම කොටස පමණ අස්වද්දන අතර කුඹුරු යායේ සියලු ගොවීන්ට එම අස්වද්දන කොටසේ ඉඩම්වල අස්වැන්න පරිභෝජනය කිරීමේ අවස්ථාව ලබා දෙන ක්‍රමය. ඒක කිසියම් ආකාරයකට අංක 8ක් දක්වලා තියෙනවා. උත්තරාංක 2 ක්‍රමය. අංක 9 හරිත විප්ලවයේ මූලික ලක්ෂණයක්. හරිත විප්ලවයේ ටිකක් දිග කතාන්දරයක්. අපි කියවනේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ලෝකයේ ජනගහන වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වුණා. බඩවල් වැඩි වුණා කියන්නේ කටවල් වැඩි වුණා. ඒතර මේ වගා කරන බෝඩ වගා කරලා මේ ලැබෙන අඩුවස් වෙන්න මගින් මේ ජනතාවට අවශ්‍ය ආහාර සපයන්න බැරි වුණා. ඒ හන්ද මොකද උනේ? කොළ පාටේවත් හරිත වර්ණ ශාක යොදාගෙන ඒගොල්ල විශාල ක්‍රියාවක් කළා. මොකක්ද? ලැබෙන අස්වැන්න ආසන්න වශයෙන් දෙගුණයක් බවට පෙරලියක් හේවත් විප්ලවයක් කළා. මේකට කියනවා හරිත විප්ලවය කියලා. හරිත විප්ලවය කරපු එක ප්‍රධාන දෙයක් තමයි දරුවෝ උපරිමව යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. කෙතෙක් කාලයක් මිනිස්සු මේ මගින් කරපු වැඩවලට යන්ත්‍ර යොදා ගන්න පුළුවන් වුණා. ඒතර මහා පරිමාණ වගාවකට යන්න පුළුවන් වුණා. ඒ නිසාම අපි කියනවා මැසිව් ඇග්‍රිකල්චර් එකවත් මහා පරිමාණ කෘෂිකර්මයකට යන්න පුළුවන් වුණා. ලබා ගන්න අස්වැන්න වැඩි කරන්න තුන්වන ක්‍රියාවක් කළා. යොදා ගන්න යෙදවුම් ප්‍රමාණය වැඩි කළා. හතරවෙනිම ඒගොල්ල වගා කළ ශාකවල ජෛව හේවත් ප්‍රවේණික වෙනසක් කළා. එතෙක් වගා කරපු ප්‍රභා අවදි සංවේදී ශාක වෙනුවට ප්‍රභා අසංවේදී ශාක නිෂ්පාදනය කළා. හරිත විප්ලවය කියන එක සමස්ත භෝග වර්ග වලට නෙවෙයි වැඩිපුරම බලපෑවේ ලෝකේ ප්‍රධාන භෝග දෙයකට. දරුවෝ ලෝකයේ ජනගහනයෙන් 160කගේ ප්‍රධාන ආහාරය තමයි මොකක්ද? තිරිඟු. ඉතුරු 140ම ප්‍රධාන ආහාරය අපිට ගන්න වී. හැබැයි දැනගන්න මේ හරිත විප්ලවයට කලින් ලෝකයේ වගා කරපු තිරිඟු හා වී ප්‍රභේද ප්‍රභා අවදි සංවේදී ප්‍රභේද. ඒ අර්ථයේ මේ දෙකම කෙටි දින ශාක. වගා කරපු තිරිඟු හා වී ශාක වල ජීවිත කාලය මාස 6ක් විතර වුණා ඒ කාලේ. ඉතින් අවුරුද්දට මාස 12ක් තියෙන හන්දා එහෙනම් මාස 6ේව දෙකක් තියෙන හන්දා දෙපාරක් වී හෝ තිරිඟු වගා කරන්න පුළුවන් වුණාද? එහෙම උනේ නැහැ. හේතුව පැරණි වී හා පැරණි තිරිඟු ප්‍රභේද ප්‍රභා අවදි සංවේදී ශාක නිසා වගා කරන්න පුළුවන් වුණේ ජීවිත කාලේ මාස 6ක් වුණාට එක කන්නේකදී විතරයි. ඒ කියන්නේ කෙටි දින තත්ත්ව ලැබෙන කාලේ පුෂ්පීකරණය වෙන විදිහට විතරයි. මේ නිසා ශාකයේ ජීවිත කාලේ මාස 6ක් වුණාට කන්න දෙකක් වගා කරන්න බැරි වෙනවා. ප්‍රභා අවදි සංවේදීතාවය නිසා. මේ හරිත විප්ලවයට කරපු විප්ලවීයම ක්‍රියාවක් තමයි පරීක්ෂණ මගින් මේ ශාකවල පවතින ප්‍රභා අවදි සංවේදීතාවයට බලපාන ඥානය ඉවත් කරලා ප්‍රභා අවදි අසංවේදී ශාක නිෂ්පාදනය කරනවා. බාහිර ධර්මක කියන්නේ මේ යටතේ ලෝකේ නිෂ්පාදනය කරපු පළවෙනි වී වර්ගය තමයි IR8 කියන්නේ.
IR කියලා කියන්නේ මේක නිෂ්පාදනය කළේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය. International Rice Research Institute. එතකොට එයාගේ ලක්ෂණයක් තමයි එයා වසරේ ඕන කාලයක වගා කරන්න පුළුවන්. අපිට ජනවාරි වගා කළොත් ජූනි වල ගොයන් කපන්න පුළුවන්. ජූනි වගා කළොත් දෙසැම්බර් වල ගොයන් කපන්න පුළුවන්. ඒ නිසා අවුරුද්දට කන්න දෙකක් වගා කරන්න පුළුවන් වුණා. අන්න ඒකයි මම කිව්වේ හරිත විප්ලවයේ මගේ ලක්ෂණ වශයෙන් ලෝකේ ලබාගත් අස්වැන්න දෙවියක් වුණා කියලා. මම මේ පොඩි පැහැදිලි කිරීමක් කළේ මේ හරිත විප්ලවය කියන්නේ මොන වගේ සංකල්පයක්ද කියලා. ඒ මගින් තමයි අර වැඩි වෙන ජනගහණයට හරියන්න ආහාර සකස් කරගන්න ලෝකයට නැත්නම් ලෝකයේ කෘෂිකර්මයට පුළුවන් වුණේ. එහෙම නැත්නම් විශාල වසංගතවල ආහාර හිඟයක් ඇවිල්ලා මේ දැන් ඔය තියෙන කොවිඩ් වගේ නෙමෙයි මිනිස්සු කෝටි ගණන් නියාමක මේ தත්ත්වය වළක්වා ගත්තේ මේ විප්ලවයක් කරලා. හරිද මේකට මෙතුවක් පාවිච්චි කළේ නැහැ. මේක කළේ මේ විදිහේ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් මගින් මම පොඩි මතක් කිරීමක් කළේ. හරිද? අංක 9 හරිත විප්ලවයේ මූලික ලක්ෂණය වූයේ සමූහ ගොවිපල් ඇති කිරීම නෑ. සමූහ ගොවිපල් කියන්නේ කලබලාකරන ක්‍රමයක්. හරිත විප්ලවයේදී සමූහ ගොවිපල් නෙමෙයි උනේ ඇත්තටම මිනිස්සු මේකට ලොකු මේ මොනවා ගෙඩුම් ප්‍රමාණයක් දාන්න ඕන නිසා මිනිස්සු මේක ලාභ ලැබෙන ව්‍යාපාරයක් බවට පත් කරනවා. සමූහ ගොවිපල් වල ප්‍රධාන අරමුණ ලාභ ලැබීම නෙමෙයි. නමුත් පුද්ගලික අංශය තමයි මේකේ අයිතියට බැඳියත් උනේ. ඒ නිසා සමූහ ගොවිපල් තිබිච්චේවත් පුද්ගලික තනි පුද්ගලික ගොවිපල් බවට පත් වුණා හරිත විප්ලවයේ අවසානය. ඒ නිසා හරිත විප්ලවයේ ලක්ෂණයක් නෙවෙයි සමූහ ගොවිපල් ඇතිවීම. නම්බර 2 යන්ත්‍ර වෙනුවට මිනිස්ත්‍රමය නෙමෙයි මිනිස්ත්‍ර වෙනුවට යන්ත්‍රභාවික දෙක ප්‍රතික්ෂේපයි. මිශ්‍ර භෝග වගා ක්‍රම අනුගමනයක් නෙවෙයි මෙතන උනේ මැසිව් ඇග්‍රිකල්චර් එකවත් එකම භෝගයක් මහා පරිමාණ වගා කිරීම. සමහර වෙලාවට සමහර රටවල් වල තියෙනවලු තිරිඟු යාය දුම්රිය පැය ගාණක් ගමන් කරන්නේ මේ තිරිඟු යායක් නෙවෙයි. අක්කර 10 ලක්ෂ ගාණක් තියෙන තනිකර තිරිඟු නම් තේතු. ඒස උත්තරයක් නෙවෙයි. නම්බර 4 ගොවීන් තුළ සටන්කාමී ආකල්ප. මේක විප්ලවයක් වුණාට හිම සටන්කාමී දෙයක් නෙවෙයි. නම්බර 5 නවීන ජල සම්පාදන ක්‍රම යොදා ගැනීම අන්න ඒක නව තාක්ෂණයේ හා යෙදුම් භාවිතයේ ප්‍රතිඵලයක්. නවීන උත්තරය අංක 5 නවීන ජල සම්පාදන ක්‍රම යොදා ගැනීම. මම මේ බහුවර්ණවලට උත්තර විතරක්ම තෝරනවා නෙවෙයි පොඩ්ඩක් තියරි මතක් කරන් යනවා. ඒකෝට මම හිතන්නේ මේක අවසානයේ සෑහෙන තියරි අවබෝධයක් ලැබෙයි. ඒ ඔයගොල්ලෝ දේශගුණ විද්‍යාව පේපර් එකක් මෙහෙම කරන්නේ. මම පේපර් එක දානවා මොකක්ද ඔය මොනවද කිව්වට තේරෙන්නේ ටෙලිග්‍රෑම් එකකට දානවා. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඊට කලින් දේශගුණ විද්‍යාවේ නෝට්ස් ටික බලාගෙන ලෑස්ති වෙන්න ඊළඟට පේපර් එක කරපුවාම ගන්න සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම කළා වගේ ඊළඟට ඔයාලා තවත් ඕන ෂෝට් නෝට් එකක් ගහගන්න විභාගෙ ඉන්නවා ෂෝට් නෝට් එක බලාපුවාම තනියම පාඩම් කරලා 100ක් ලෑස්ති වෙන්න බැරි වෙවි. ඉතින් මේගොල්ලන්ට යම් පාඩම් කරනවා කියන්නේ මම කියන්නේ මෙතන මොහොර විදියට කට්ටක් පාගෙන එහෙම කරන්න ඕනේ නැහැ. නිකන් නෝට් එක වරක් දෙවරක් බලන්න. මම කියවනේ මගේ නෝට් එක වෙන්න පුළුවන් වෙන සර්ටිෆිකේට් නෝට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් පාසලේ මැනුම් විතර ප්‍රශ්නයක් නේ නෝට් එක වරක් දෙවරක් බලන්න. බලාගෙන සෙට් වෙලා ඉන්න ඔයාලා තනියෙන් පේපර් එක කරන්න. ඊළඟට මගේ මේ සාකච්ඡාව සෙට් වෙනවා. මේ ටික කළාට පස්සේ සබ්ජෙක්ට් එක හොඳටම පොළොවට වැටේ. තනින් වැටෙනකොට ගාන සෙට් වෙයි. ඊළඟට කරන්නේ ෂෝට් නෝට් එක ගහගෙන නෝට්ස් ටික පැත්තකට තියන්න. විභාගෙ ඉන්නාම ෂෝට් නෝට් එක බලපුවාම හොඳටම ඇති. නම්බර 10. යනත්‍ය සමයේ ආරම්භී වැවිලි කෘෂිකර්මාන්තයේ මගින් ඇති වූ හිතකර ප්‍රතිඵලයක් වූයේ. වැවිලි කෘෂිකර්මාන්තයේ මතකන යුරෝපියන් අපේ රටට විල කරපු දෙයක්. ඉංග්‍රීසි යුග ජනතාවට පමණක් විශේෂ වරප්‍රසාද හිමි වීම. ඒක දෙහිම දෙයක් වුණා. හැබැයි හිතකර ප්‍රතිඵලයක් නෙවෙයි. නම්බර 2 දේශීය කෘෂිකර්මාන්තයට යොදාගත ඉඩම් සීමිත වීම. එහෙම දෙයක් වුණා. මොකද ඒගොල්ලෝ මුඩුබිම් පළත ආදී පනවලා ගොවීන්ගේ නැත්තම් දේශීය මිනිස්සු ඉඩම් පවරගත්තා වැවිලි කර්මාන්තයේ. ඒක අපට හිතකර වුණේ නැහැ. නම්බර 3 ධනවත් කුල පිළිම. ලංකාවේ මෙන්න සල්ලිකාරයෝ මෙන්න ඉඩම් වැවිලි කරුවෝ කියලා පන්තියක් ඇති වුණා. වැවිලි කරුවෝ නෙමෙයි බවනන්නේ. ඒ නිසා අපිට මේක හිතකර දෙයක් උනේ නෑ. නම්බර 5 ආර්ථිකයේ වැවිලි භෝග කීපයක් මත රැඳීම ආරම්භ වී. අද අපේ අපනයන ආදායම වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඇඟලුම් අපනයනයේ මගින් ඒකේ තියෙන
ඇඟලුම් අපනයනය කියන්නේ අපේ නිෂ්පාදනයක් නෙවෙයි පිටරටින් අපි අමුද්‍රව්‍ය කියනවා මෙහිදී වෙන්නේ අගයකට පිළිමේ ක්‍රියාවක් කරන පිටරට යනවා. ඒකෙන් පොඩි ලාභයක් අපිට තියෙනවා. හැබැයි ඊළඟට අපි ප්‍රධාන වශයෙන් කියන්නේ කෘෂිකාර්මික අපනයන මත කෘෂිකාර්මික අපනයනයට ප්‍රධාන තුනයි තියෙන්නේ තේ රබර් පොල්. මේ වගේ සීමිත භෝග සංඛ්‍යාවක් මත රටක ආර්ථිකයක් රැඳීම අවදානම් සහිතයි. මොන හේතුවක් හින්දා හරි ඒවට පවතින වෙළඳපොළ බිඳවැටුනොත් රටට කුණා. ඒ නිසා මේක හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ නම්බර 4 යටිතල පහසුකම් විරුද්ධයි. යටිතල පහසුකම් කියලා මෙතන අදහස් කරන්නේ කිසියම් ආර්ථිකයක් දුවන්න ඊට කලින් සම්පූර්ණ වෙන්න ඕන දේවල් තියෙනවා. මහා මාර්ග. එහෙම නැත්නම් විදුලි බලය. එහෙම නැත්නම් රෝහල්, අධ්‍යාපන, ආරක්ෂාව. මෙන්න වගේ පහසුකම් පරිපාලනය. මේ ටික යුරෝපියන් ඇති කළා මේ වැවිලි වගාවයන්ට අපි අදටත් ඒවැ ප්‍රතිලාභ මුක්ති විඳිනවා. ඒ නිසා මේක හොඳ දෙයක්. 10ට උත්තරේ අංක 4 11. වර්තමානයේ අන්තර්ජාතික වෙළඳපොළ මදනම්ව සිදු කරන කෘෂි නිෂ්පාදන ක්‍රියා. අන්තර්ජාතික වෙළඳපොළ මත පදනම්ව කියන්නේ හදන භාණ්ඩ අපි හුඟක් වෙලාවට මෙහි පරිභෝජනය කරන්නේ නෙවෙයි පුතේ යවන්නේ හදන්නේ පිටරට යවන්නට. අංකයක සහනාධාරයට තෘණවදා. එහෙම දෙයක් කරනවා. ඔව්. සමහර රාජ්‍ය ආයතන තියෙනවා දැක්කම තාවකාලිකව මොකද ඒක නවත්තලා තියෙන්නේ. තනකොළ වලට සහනාධාරයක් තියෙනවා. එතකොට ඒ යටතේ තනකොළ වගා කියලා ගවයින් ඇති කරලා කිර නිෂ්පාදනය ලබා ගන්න පුළුවන්. අපේ රටේ උපදවන කිරි පරිභෝජනය වෙන්නේ අපේ රටේ. ඒක උදාහරණයක් කිව්වොත් අපිට අවශ්‍ය කරන ජාතික කිරිපිටි අවශ්‍යතාවය 80%ක්ම අපි පිටරටින් ගෙන්නනවා. රට තුල නිපදවන්නේ 120%යි. ඉතින් කොහෙද පිටරට යන්නේ? ඒ නිසා අන්තර්ජාතික වෙළඳපොළ නෙවෙයි අපේ රටේ ගව පාලනය කරගෙන යන්නේ. නම්බර 2 වියලි කලාපීය කිරිගව පාලනය. වියලි කලාපීය කිරිගව පාලනය එච්චරම දියුණු තත්ත්වයකට නැහැ. ඉඩම් ප්‍රමාණය වැඩි, සත්තු වැඩි වුණාට සමහර වෙලාවට එළදෙනින් හම්බෙන කිරි පැටියට පොඩ්ඩක් මදි. ඉතින් කොහෙද විකුණන්නේ? නම්බර 7 පහතරට තෙත් කලාපීය අන්නාසි වගා කරනවා. අපේ රටේ නිපදවන අන්නාසි සුළු ප්‍රමාණයක් පිටරට යවනවා. හැබැයි දැනගන්න අන්නාසි වගා කරන්නේ පිටරට යවන්න නෙවෙයි. මේ අන්නාසි වගා කලාවට දේශීය පරිභෝජනය කරනවා. ඒ කියන්නේ මේ පළතුරක් විදිහට ගොඩක් වෙලාවට අන්නාසි පාවිච්චි වෙන්නේ. ජෑම් හදන්න ඒ වගේම වෙනත් බීම වර්ග හදන්න පාවිච්චි වෙනවා. මේක අමතරව දැන් මේ මෑත කාලේ අන්නාසි වල ලොකු මේ වෙළඳපොළක් ආවොත් වියලි කලාපේ යාපනයේ පැත්තේ. තෙත් කලාපේ හදන අන්නාසි වලින් විශාල ප්‍රමාණයක් යාපනයට යනවා. යුද්ධෙන් පස්සේ. හරිද? මේ මැසි පාන. ඒකත් බොහොම සුළු පරිමාණ කර්මාන්තයක්. ගෙවල් වල මේ පැස්සෝ හදන, පොඩි ෆාම්ස් වල හදන, මේ පැණි ගෙදර පාවිච්චි කරනවා. තිබ්බොත් ලංකාවේ විකුණනවා. පිටරට යවන්නේ. නම්බර 3 කොහොමවත් ගඩොල් නිෂ්පාදනය. මෙහෙම එකක් තියෙනවා මේක උගක් වෙලාවට පවතින පොල් ත්‍රිකෝණයේ දේශවල. පොල් එලි වලින් කොහොපෙද නිස්සාරණය කරද්දී ලැබෙන ද්‍රව්‍යයක් තමයි කොහොමවත්. අපි ඉංග්‍රීසි එකන කොයිඩස් කියනවා. මෙන්න මේ කොහොමවත් අරගෙන ඒගොල්ලෝ කරන්නේ පුතා මේක ප්‍රෙස් කරනවා. තද කරනවා. සාමාන්‍යයෙන් තද කරද්දී 10ක පරිමාවක් මම නිකන් කියන්නේ බාගෙට හන්නේ 10ක පරිමාවක් එකට තද කරනවා. තද කරලා හදා ගන්නවා ගඩොල් වගේ. මේවට කියනවා බ්‍රිකට්ස් නැත්නම් කොයිඩස් බ්‍රිකට්ස් කියලා කියනවා. කොහොමවත් ගඩොල් කියන්නේ සිංහලෙන්. දැනගන්න ඔබ පාවිච්චි කරන්නේ ගෙවල් හදන්න නෙමෙයි. ඌව පුංගාක් වෙලා පිටරට යනවා. පිටරට යවපුවම පිටරට සමහර රටවල් තියෙනවා ඒ භෝග වගා කරන්න පසක් කියලා නැහැ. තිබ්බත් ඊට පස්සේ භෝග වගා කරන්න බෑ. ලාවණතාව, ආම්ලිකතාව වැනි ගැටලු තියෙනවා. වැලි අධිකයි කාන්තාරයි ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ පුතා මේ කොහොමවත් ගඩොල් අරගෙන ආයෙ වතුරේ දානවා. දාපුවම මේක ආපහු 10 ගුණයක් ප්‍රසාරණය වෙනවා. අර පොඩි කොහොමවත් ජෙල් එකක් වගේ හැදෙනවා. මේකේ ගස් වගා කරනවා. අවශ්‍ය පොහොර වෙනුණා. මේක ඔය අපි අංක 11 ඒකකයටදී කතා කරන නිර්පාංශු වගා ක්‍රමයක්. මේකට ඒගොල්ලෝ කියන්නේ කොයිඩස් කල්චර් කියලා. ලංකාවේ අනිහෙම භූභාග තුල පස් වගා මේ භූ වගා කරන්න තරම් අහිංගියක් නේ අපේ පස් තියෙනවා. හැබැයි මේක ලෝකයේ විශේෂයෙන්ම මේ මැදගතික සමහර රටවල් වල යොදා ගන්න ක්‍රමයක්. ඉතින් මේ අපේ රටේ කොහොමවත් හදලා පිටරට යවනවා. ඒක තමයි උත්තරය 11ට 3. නම්බර 12 යුරෝපියන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන මූලික වශයෙන් යොමු. අපේ රට ආක්‍රමණය කළානේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ඇයි මේගොල්ලෝ ලංකාව ආක්‍රමණය කළේ? මේගොල්ලන්ගේ තිබුණානේ පොඩි බිස්නස් එකක් නැත්නම් ව්‍යාපාරයක් පෙරදිග වෙළඳ සමාගම කියන්නේ. අන්න ඒකට මේගොල්ලෝ ලංකාවට ආවේ වාණිජමය පරමාර්ථයක්. අපේ රටේ තියෙන
දේශීය අමුද්‍රව්‍ය උදාහරණයක් කුළුබඩු නැත්නම් ඇද්දල මුතුමැණික් ආදී අරන් ගිහින් පොඩි බිස්නස් එකක් කරන්න වෙන මොකටවත් නෙවෙයි 12ට උත්තරේ අංක 1 වාර්ජිමේ පරමාර්ථ යුද්ධ කරන්නවත් මෙහි ජනපද හදන්නවත් එහෙම නැත්නම් ජෛව විද්‍යාව ජෛව නිස්සාරණය පස්සේ පටන් ගත්තේ ආගම් ප්‍රචාරය පස්සේ ආවා. ඒගොල්ලෝ ආවේ තනිකරම මේ කමර්ෂල් ප්‍රොසෙස් එක. ඒකත් එක ආගමත් අරන් ඉන්නේ. 12ට උත්තරේ අංක 1 13 දේශීය වීවගාව හා ආහාර භෝග නිෂ්පාදනයේ පහළ යවීම හා අධෛර්යමත් කරන්න යුරෝපීයන් යොදාගත් උපක්‍රමයක් නොවන්නේ. ඔය එකක් මෙතන කියන්න කැමතියි දරුවෝ. හුඟක් අය මේ වගේ ප්‍රශ්නයක් විභාගයට ආපුවදී මේ නොවන්නේ කියන වචනේ නොසලකා හරිනවා කලබලයි. ඊළඟට ඔයාලා හොයන්නේ වන්නේ. ඒ වෙන්නේ බහුවචනයක් ගත්තාම සැලකිලි කියනවා. හරිද? ඉතින් ඒ නිසා මේ භෝග නිෂ්පාදනයේ අධෛර්යමත් කරන්න සුද්ධ කරපු වැඩක් නොවෙන්නේ මොකද්ද කියලා යහන. කරපු වැඩ බලමු. වාරි පද්ධති නොසලකා හරිනවා. ඒගොල්ලෝ ඒක කළා. අපේ රටේ දේශීය කෘෂිකර්මයට අපි කියන්නේ ස්වභාවික මරණයක් ලබා දුන්න try කරනවා. ඒකට කරපු එක දෙයක් තමයි වාරි පද්ධතිය නුසලකා හැකියි. එතකොට වතුරනේ කළා. අඩු මිලට ආහාර ද්‍රව්‍ය ආනයනය කළා. මොකද වෙන්නේ එතකොට? පිටරටින් අඩු ගන්නට හාල් ගේනකොට මේ දේශීය ගොවින්ට ඒගොල්ලන්ගේ හාල් විකුණ ගන්න බැරුව ඉබේම ඒගොල්ලෝ කෘෂිකර්මය අතහැරලා යනවා. ඒකට ඕන වුණේ නම්බර 3 යපුම් මට්ටමේ ඉඳන් රජයට පවරා ගන්න. එතකොට මිනිස්සුන්ට තමන්ට ඕන කෑම හදා ගන්න ඉන්නේ ආණ්ඩුවට ගත්තනේ. ඉතින් පිටරටින් එක්ක කට ඇරන් බලන්න ඉන්න වෙනවා. අංක 5 වතුවගාව තුළ ස්වදේශිකයන් සැපයුම් කරවන ලෙස ක්‍රියා කරන්න අවස්ථාවක් ලබා ගන්න. පුතේ මෙහිමයි. මේ වතුවගාව පටන් ගත්තට පස්සේ විශේෂයෙන්ම තේ වගාව යටතේ ඉස්සෙල්ලම ලංකාවේ තේ වගාව ආරම්භ කරන්න ලංකාවේ මිනිසුන්ට අවස්ථාවක් දීලා නැහැ. තේ කියන භෝගය මොකද කියන්නේ? පාඩම් කරන්න එපා. 1867 සර් ජේම්ස් ටේලර් කියන මහත්තයා ඉන්දියාවෙන් ගෙන්නපු පැල වලින් තමයි ආරම්භ කළේ. ආසන්න වශයෙන් හෙක්ටයාස් 20ක් විතර ප්‍රදේශයක තමයි තේ හෙක්ටයාස් 10කට මට මතක නැහැ. තේ වගාව ආරම්භ කරනවා. මේක පටන් ගත්තේ ලූල් කඳුල වත්ත කියන වත්තනේ. තාමත් ඒ වත්ත තියෙන. මේ නූල විහම් දකියන ලොරිහෙමත් කරන නූල් කඳුල ස්ටේට් කියන. ඒතර මෙතනින් තමයි මේ තේ වගාව පටන් ගත්තේ. පටන් අරගෙන සෑහෙන කාලයක් යනකම් ඒගොල්ලෝ ලංකාවේ මිනිස්සුන්ට තේ වගා කරන්න දුන්නේ නැහැ. මේක කොලෝනියල් ක්‍රොප් එකක් ඒවත් අධිරාජ්‍යවාදී භෝගයක් විදිහට වගා කළා. ලංකාව හැබැයි ලොකු ලාභ ලැබෙන වැඩක් වශයෙන් සුද්ධ හරන් ගියා. ලංකාවේ කට්ටිය මේ කට අරන් බලාගෙන ඉන්නවා. ඒතර සුද්ධ කිව්වා ඕගොල්ලෝ කැමති නම් අපේ තේ වතුර සප්ලයිස් කරන්න. මේවට අවශ්‍ය දර ගෙනත් දෙන්න, හාල් ගෙනත් දෙන්න, ශ්‍රමය දෙන්න ආදී වශයෙන් අපි මොකද ගෙවන්නම් කිව්වා. ඒක ලංකාවේ ගොවීන්ට අර කුඹුරු වල වීවගා කරනකොටදී ලාභයි. ඒ සම්පූර්ණේ ගොවීන් වීවගාව අතහැර සුද්ධන්ට මේ අමුද්‍රව්‍ය සපයන්නේ ඒකත් වීවගාව ස්වදේශික මරණයකට යන්නේ මේ ස්වභාවික මරණයකට යන්නේ හේතුවක් වුණා. අංක 4 කාබනික ගොවිතැන් ක්‍රමය වෙන රසායනික ගොවිතැන් ක්‍රමය යෙදීම. ඒක ඇත්තටම යුරෝපියන් අපේ රටේ ඉස්සෙල්ලාම යුරෝපියන් පොහොර භාවිත කරලා අපේ රටේ මුලින්ම පොහොර යොදලා වගා කරපු භෝග තමයි වැවිලි. ඒ යටතේ තේ. අපේ රටේ මිනිස්සු රට පොහොරේවත් රසායනික පොහොර යෙදීම වීවගාවට පටන් ගන්න තියෙන්නේ 1900 ගණන් වල. හැබැයි පුතේ 1800 ගණන් වල ඉඳලා මේ වගාව පටන් ගත්ත දවස් වල ඉඳලා යුරෝපියන් තේ වගාවට පොහොර දානවා. අපේ රටේ පළවෙනිම සමාගම් වලින් එකක් තමයි ඔයගොල්ලෝ අහලා ඇතිනේ ඒ බවර්ස් ඇන්ඩ් කම්පැනි කියලා එකක් තියෙනවා. බවර් සමාගම. ඒ බවර් සමාගම ලංකාවේ පටන් ගන්න තව එකක් තියෙනවා කොළඹ කමර්ෂල් ෆර්ටිලයිසර් කම්පැනි කියලා. මේ සමාගම් දෙක පළවෙනි කම්පැනි දෙක ඒවා පටන් ගන්න තියෙන්නේ සුද්ධන්ගේ බවර් එක තනිකරම සුද්ධන්ගේ වතු වලට පෝර දෙකක් තියෙනවා. කමර්ෂල් එකේ ෆර්ටිලයිසර් කෑල්ලේ පෝර දෙනවා. තව තිබුණා තියෙන මැෂිනරි කෑල්ලක් එකේ යන්ත්‍ර ගෙනවා. ඒක රසායනික පෝර භාවිතා කළා. ඒගොල්ලෝ වීවගාව රසායනික පෝර දාන්න දීලා නැහැ. උනන්දු කළා නැහැ. මොකද දැම්මොත් අස්තන්න වැඩි වෙලා බොවින් මේක රැඳෙනවා. ඒ නිසා එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම ඒ වෙනුවට ඒගොල්ලෝ ඒක අධෛර්යමත් කරලා තියෙනවා. ඒ නිසා 13ට උත්තරය අංක 4. අංක 15 විවෘත ආර්ථිකයක ලක්ෂණයක් වුණා. මෙතරම් ඇහෙන වචනයක් තමයි මේ විවෘත ආර්ථිකය. විවෘත ආර්ථිකය කියන්නේ ටිකක් පුළුල් සංකල්පයක්. අපිට එච්චර ගැඹුරට අවශ්‍ය වෙන්නේ නැහැ.
විවෘතාර්ථිකයක ලක්ෂණය තමයි රටේ පවතින ආර්ථිකය. ආර්ථිකය කියවට ප්‍රධාන වශයෙන් වෙළඳපොළ තුලට පිටින් භාණ්ඩ එන්නයි මෙහි භාණ්ඩ පිටරට යවන්නයි තියෙන සීමාවන් ලිහිල් කරන ඕන එකෙක් වරිල්ල ඕන එකෙක් ඵලයක්. එතකොට විදේශීය භාණ්ඩ අපේ වෙළඳපොළට එනවා, අපේ භාණ්ඩ විදේශීය වෙළඳපොළට එනවා. ඇත්තෙන්ම දැනගන්න පුතේ මේක එක්තරා කාලයක ලෝකයේ අනුගමනය කරපු ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක්. අර අපේ ප්‍රතිවිභූකරණයක් කියන සැරින්සරේ උපාය මාර්ග වෙනස් කරනවා කියන්නේ මේ අර්ථයේ කාලයක් යනකම් ලෝකයේ අනුගමනය කරපු එක සංවර්ධන උපාය මාර්ගයක් තමයි සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය. වෙළඳපොළ වහගෙන try කළා රටවල් ආර්ථික වශයෙන් දියුණු වෙන්න. මේක සමහර රටවල් වලට හරියට. ඊළඟට සමහරවිට හරි ගියේ නැති නිසා මේගොල්ලෝ මොකද කළේ? මේ උපාය මාර්ගය ප්‍රතිවිභූකරණය කළා විවෘත ආර්ථික ක්‍රමයකට. ඒ යටතේ ඕනතරම් භාණ්ඩ හා සේවා වෙළඳපොළෙන් එහාට මෙහාට යනවා. මේක ලංකාවේ ක්‍රියාත්මක වුණා 1978 විතර ඉඳලා. එතකොට මෙන්න මේකේ ලක්ෂණයක් නොවන්නේ. ආනයන අපනයන වල සීමාවන් අවුල්. ඒ කියන්නේ සීමාවක් නෑ, ඒක ලක්ෂණයක්. බදු සහන ලබා. දැන් අපේ රටේ වෙළඳපොළට පිටරට ආයේ එන එක બ્લોක් වෙන්න හේතුවක් තමයි මෙහි අපි ගොඩක් ටැක්ස් ගත්තා. ඒක අඩු කරපුවම ඒගොල්ලෝ අරිනවා. ඒකත් ලක්ෂණයක්. ලාභයේ මත නිපදවන භාණ්ඩේ හෝ සේවාව තීරණය වෙනවා. එතකොට හුඟක් වෙලාවට මේ වගේ විවෘත ආර්ථිකයක ප්‍රමුඛත්වය ගැන ක්‍රියා කරන්නේ පුද්ගලික අංශය. මේ පදු සහන ආදී ප්‍රතිලාභ ලබාගෙන දැනගන්න පුද්ගලික අංශයේ ක්‍රියාත්මක වෙන්නේ ලාභයේ මතයි. එහෙනම් ලාභයේ වැඩි භාණ්ඩ හා සේවා තමයි ඒගොල්ලෝ නිපදවන්න පිළිතුරු. එහෙනම් ඒකත් ලක්ෂණයක් තමයි. අනේ ලක්ෂණයක් නොවන්නේ නම්බර 5 විදේශ ආයෝජකයන්ට දිරිගැන්වීම නැති කරනවා. බදු ලබා දෙන්නේ ඒකට තමයි. එතකොට ඒගොල්ලෝ අපේ රටේ මාකට් එකට එනවා. ලක්ෂණයක්. හැබැයි නම්බර 4 වෙළඳපොළ මත රාජ්‍ය බෙදිහත් වීම උපරිම වෙනවා. එතකොට මේක සංවෘත වෙනවා. දැනගන්න ලෝකයේ පැවති සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වල මූලික ලක්ෂණයක් තමයි රජයේ දායකත්වය හරි වැඩි. විවෘත ආර්ථිකේ දාපුවාම පුද්ගලික අංශයේ දායකත්වය වැඩි වුණා, රජයේ දායකත්වය අඩු වෙලා ගියා. ඒක ලක්ෂණයක් නොවේ. 14ට උත්තරේ අංක 4. 15 සංවර්ධන ක්‍රියාවලිය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වේ. බොහෝ පැහැදිලිව කියන්න පුළුවන් ගෝලීය ආර්ථිකයත් එක්ක මුසු වෙනවා. ලෝකයේ ආර්ථික වශයෙන් වෙනස් වෙනකොට අපට හුදෙකලා වෙලා ඉන්න බෑ. ඒ ලෝක ප්‍රවණතා එක්ක අපි කියනවා ග්ලෝබල් ට්‍රෙන්ඩ්ස් එක්ක අපි යන්න ඕනේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වරින් වර ප්‍රතිව්‍යුහගත කරන්න. ඒක නොනවතින සිද්ධිය. අපි විවිධ කාලෙට අපි විවිධාකාර ආර්ථික සංවර්ධන උපාය මාර්ග යොදාගෙන තියෙනවා. ඒක රජකාලින කරගෙන අපි යුරෝපියන් ඉස්සෙල්ලා පාවිච්චි කරලා තියෙනවා අර ග්‍රාමීය ස්වයංපෝෂී රටාව. ගම ඇතුලේ ගමට වුණ ඔක්කොම හදාගත්තා. යුරෝපියන් ඇවිල්ලා පාවිච්චි කළා මොකක්ද? අර වැවිලි කෘෂිකර්මය. ඊළඟට අපේ රට නිදහස් වුණාට පස්සේ අපි කිසියම් ආකාරයක කෘෂිකර්මයේ මත පදනම් වූ කෘෂිකර්මයකට කරනවා. පරිවර්තන. ඊට පස්සේ එන්න කෘෂිකර්මයේ දායකත්වය අඩු වෙලා අපි කර්මාන්ත පටන් ගත්තා සංවෘතාකාරය. ටයර් හදලා තියෙනවා, ලෝහ භාණ්ඩ හදලා තියෙනවා. ඊළඟට ඇවිල්ලා තියෙනවා විවෘත. ඉතින් ඒ නිසා අපි මේ ක්‍රියාවන් වෙනස් කරන්නේ අපේ දේශීය උමනාවටම නෙවෙයි. අපේ ලෝකයේ තියෙන ආර්ථිකයත් එක්ක මැච් වෙන්න ඒකත් එක්ක එකට යන්න ඕන නම් අපිට කාලීනව මේ දේවල් වෙනස් කරන්න වෙනවා. ඒක තමයි අපි කියන්නේ ආර්ථික සංවර්ධනයේ ක්‍රියාව ප්‍රතිවිරුද්ධ කිරීම කියලා. ඒකයි මේ වෙනස් වීම වලට අමතරව අපේ ඇවතුම් පැවතුම් හේවත් සම්මතයන් හේවත් ප්‍රතිපත්ති වෙනස් කරන්න. ප්‍රතිපත්ති වෙනස් කරනකොට ඒවා ක්‍රියාත්මක කරන නීතිමය රාමුව හේවත් අනතුරක් වෙනස් කරන්න වෙනවා. ඒක මේ සදාකාලිකව පවතින තත්ත්වයක්. හරිද? එහෙනම් 15ට උත්තරේ 1 අනෙක් බලන්න උත්තර නෙවෙයි. දේශගුණික උමනාවන් වලට අපි ආර්ථික උපක්‍රම යොදාගන්නේ ආකල්ප වලට නෙවෙයි, ජනගහනයේ පාලනය නෙවෙයි. රජයන් වෙනස් වුණාට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න කියලා නීතියක් නැහැ. නම්බර 16 1973 අංක 42 දරණ කෘෂි ඉඩම් හා ජනාවාස පනතයන්හි අංක 42 මගින් දක්වයි. උදේ පනතක් හඳුන්වනකොට අවුරුද්දක් තියෙනවා, අංකයක් තියෙනවා, පනතේ නම තියෙනවා.
1973 කියන්නේ මේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අවුරුද්ද. මතක තියාගන්න අංක 42 මගින් දක්වන්නේ 1973 අවුරුද්දේ ඉදිරිපත් කරපු පනත් වලින් 42 වෙනියට ඉදිරිපත් කරපු පනත තමයි මේ කියන කුෂි ඉඩම් හා ජනාවාස පනත. එහෙනම් මතක තියාගන්න 1973 කියන්නේ පනත ඉදිරිපත් කරපු වසරයි. 42 කියන්නේ කීවෙනි පනතද කියන එකයි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ නිසා උත්තරේ වන්නේ අංක 1. ඊළඟට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණු කෘෂිකාර්මික ප්‍රතිපත්ති කීපයක් තියෙනවා. ඒ ආශ්‍රයෙන් පහත් ප්‍රශ්නවලට උත්තර දෙන්න. මෙන්න මේ වගේ ප්‍රතිපත්ති. ඉඩම් හා භූමි භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය, වාරි හා ජල කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිය, තිරසාර කෘෂිකර්මය පිළිබඳ ප්‍රතිපත්තිය, බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය, නිරෝධායන ප්‍රතිපත්තිය, පොහොර පිළිබඳ ප්‍රතිපත්තිය, කෘෂි රක්ෂණ ප්‍රතිපත්තිය, පසු අසුන තාක්ෂණ ප්‍රතිපත්තිය, කෘෂි අලෙවි පිළිබඳ ප්‍රතිපත්තිය. අපි අහනවා අංක 17 වාණිජ තවාණ නැති කරන්නේ මොන ප්‍රතිපත්තියක්ද? දැන් තවාණක් කියලා කියන්නේ යම් කෙනෙක් පැල නිපදවා ගන්න ස්ථානය. මිනිස්සු තවාණ දාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි ගෙදර පැල හදා ගන්න, අනික තමයි විකුණන. ඩොමෙස්ටික් නර්සරිස් and කමර්ෂියල් නර්සරිස් කියලා අපි කියනවා. කවුරු හරි කෙනෙක් පැල විකුණන්න තවාණක් දානවා නම් කිතුමතේට කරන්න බෑ. ඒවා එළවලු පැල හෝ පළතුරු පැල ආදී වේනම් යට සිද්ධ වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ගන්න. ඒවා තේ පැල නම් කුඩා තේව සංවර්ධන අධිකාරියෙන්, පොල් පැල නම් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන්, රබර් පැල නම් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව. එස්නා බලධාරීන් දැනගන්න ඕනේ. හැබැයි දැනගන්න මේ වගේ වාණිජ තවාණක් දානකොට ඒකට අවශ්‍ය නීති රීති හා ඒ ප්‍රතිපාදන දීලා තියෙනවා. නම්බර 4 බීජ හා රෝපණ ක්‍රම පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ 17ට උත්තරේ අංක 4. ඒකන් තවාණ දාන්න පුළුවන් පැල විකුණන්න. ඒකට පුතේ බලන්න හුඟක් ඔය තවාණ වල බෝඩ් එකේ ගහලා තියෙන්නේ නිර්මාණ පැල තවාණ රජයේ ලියාපදිංචි අංකය කියලා යටින් ගහලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ පනත යටතේ ලියාපදිංචි වුණාම අදාළ නිලධාරීන් ඇවිල්ලා වරින් වර තවාණ පරීක්ෂා කරලා පුදිස් දීලා යනවා. නම්බර 18 අඳගොවින්ගේ අයිතීන් සුරැකීමට අදාළ ප්‍රතිපත්තිය තමයි ළමයෝ අංක 1 ඉඩම් හා භූමි භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය. මේ අර්ථය ඉදිරිපත් කරලා තියෙන මංකවන් ප්‍රතිපත්තියක් ඇත්තේ 51ක් කීපයක් එන්න පුළුවන්. මේ ඉඩම් හා භූමි භාවිත ප්‍රතිපත්තියට තියාපු එක 50ක් තමයි 1958 අංක 1 දාන්න පූර්ව පනතම. නිකන් කිව්වේ අංක මත තියාගන්න ඕනේ. ඒ මගින් අඳගොවින්ගේ අයිතීන් තහවුරු කළා. 18 උත්තරේ අංක 1. ඉඩම් හා භූමි භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති. අංක 19 ගොවීන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට අදාළ ප්‍රතිපත්තිය. ගොවීන්ට වැඩ කරන්න බැරි කාලේ පෙන්ෂන් එකක් හම් වෙන තරමක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ ළමයෝ අංක 7 කෘෂි රක්ෂණ ප්‍රතිපත්තිය. නම්බර 20 පිටරටකට ශාක හෝ සජීවී ශාක කොටස් ආනයනයේ සම්බන්ධ ප්‍රතිපත්තිය. මතකද? නිරෝධායන ප්‍රතිපත්තිය, ශාක නිරෝධායන ප්‍රතිපත්තිය අංක 5. 20ට 5. 21 වී සඳහා සහතික මිලක් නියම කරන්න ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක අංක 9 කෘෂිකාර්මික අලවිය පිළිබඳ ප්‍රතිපත්තිය. ඒකෙන් තමයි වී වලට සහතික මිලක් ලබා දෙන්නේ. මම කිව්වා මේ ප්‍රතිපත්තිය හා පනත්යත්තේ රාජ්‍ය ආයතන හදනවා. දැන් ගොවීන්ට සහතික මිලට වී අලවි කිරීමට රජය හදලා තියෙන ආයතනය මොකක්ද? වී අලවි මණ්ඩලය. නම්බර 22 වැඩිම ජලධාරිතාවක් සහිත මහවැලි ජලාශය. වැඩිපුරම ජලය රඳවා ගන්න පුළුවන් මේ 5 දෙනාගේ අංක 1 රන්දෙනි ගද. අංක 23 කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට ඉදිරි වූ ජලාශය පහත ඒවායින් තුනක්. දැන් මෙහිමයි. ඇත්තම මොකක්ද මේ මහවැලි යෝජනා ක්‍රමය කියන්නේ? හරි සරලව කියනවා නම් ළමයෝ හිතන්නකො මේ තියෙන ශ්‍රී ලංකාව කියන්නේ. ඔන්න මගේ ශ්‍රී ලංකාව. මෙන්න මධ්‍යම කඳුකරයේ උදේදී. මධ්‍යම කඳුකරයේ නූරේලිය, මහනුවර, මාතලේ. පොළොන්නරුව ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්ක පහ ඔස්සේ ගමන් කරන ලංකාවේ දිගින් වැඩිම කිලෝමීටර් 335ක් දිග ගඟක් වෙනවා මහවැලි ගඟ. නූරේලිය, මහනුවර,
මාතලේ පොළොන්නරුව ත්‍රිකුණාමලය. වෙලා තියෙන්නේ මේ දිස්ත්‍රික්ක පහ ඔස්සේ ගමන් කළාට මේ ජලය වීලි කලාපයට යන්නේ නැහැ. වීලි කලාපයේ මේ ප්‍රදේශ වලට ජලය මදි. මේක වළක්වන්න මොකද කළේ? මේ මහවැලිගඟ ස්ථාන වලින් හරස් කරනවා. ළමයි ගලා යන ජල පහරක් වේල්ලක් ඇදලා හරස් කරපුවම මොකද වෙන්නේ? මෙතන ගොඩනගෙනවා ජලාශය. වික්ටෝරියා ජලාශය, රන්දෙනිගල ජලාශය. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ජලාශයේ එක්ක හොවෙන වතුර වෙනත් මාර්ගයක් දිගේ වීලි කලාපයේ වැව් වලට ඇරලා බෙදා හරිනවා. මහවැලි යෝජනා ක්‍රමයේ මගින් කළේ. ඉතින් මේක විශාල කාලයක් ගත වුණ ක්‍රියාවක්. මේකේ ප්‍රතිලාභ ලැබෙනකන් වීලි කලාපයට බලාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා එක්තරා රජයක් මොකද කළේ බලයට ආවට පස්සේ මේකේ යම් ස්ථාන තෝරගෙන අවුරුදු 5ක සැලැස්මක් හදලා මේ පස් අවුරුදු සැලැස්ම කියලා නම් කරලා ඒ යටතේ ඉක්මනින් ඒ ප්‍රදේශ සංවර්ධනය කිරීම ආරම්භ කළා. අනේ වගේ මහවැලියේ තෝරාගත් ව්‍යාපෘති කීපයක් කෙටි කාලයක් තුළ නිම කිරීමේ වැඩසටහනට කියන්න පටන් ගත්තා. කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ඉංග්‍රීසියෙන් කියන ඇක්සලරේටඩ් මහවැලි ප්‍රොජෙක්ට් කියලා. ඒ යටතේ ආපු ලක්ෂණය තමයි ප්‍රධාන ජලාශ කීපයක් ඉදිරි කළා. මෙතනින් ඒකට අයිති නමුන ජලාශය හන්දෙනිගලද, කොත්මලේද, මාදුරුවේද, බෝවතැන්නද, වික්ටෝරියාද විස්තරට උත්තරාංකය 4 බෝවතැන්න 24 ගල්පිර වූ වේල්ලක් හමුවන්නේ කොත්මලේ ජලාශය. ඒක විශේෂ ලක්ෂණයක්. ලංකාවේ හමුවන එකම ගල්පිර වූ වේල්ල තියෙන කොත්මලේ ජලාශයේ උත්තරාංකය 24ට 2 25. උපරිම විදුලි උත්පාදන ධාරිතාවකට ජලාශය වෙන්නේ අංක 2 මේ කොත්මලේ ජලාශය. නම්බර 26. ශාක නිරෝධායන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතන. දැන් මිනිසුන්ගේ නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කරන ප්‍රධාන රාජ්‍ය ආයතනය මොකක්ද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. මානව සෞඛ්‍ය සම්බන්ධය. ශාකවල සෞඛ්‍ය සම්බන්ධයෙන් නිරෝධායන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ අංකේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. මේ අර්ථයේ පිටරටි ලංකාවට ශාක කොටස් හෝ ශාක ගෙන්වීම සම්බන්ධ නීති මාලාවක් තියෙනවා. ඒ අර්ථයේ පිටරටින් ගෙන්වන ශාක අර අපි පිටරටින් ඉඳලා ආවගේ තමයි දවස් 14ක් වරාය හෝ ගුවන්තොටුපොළේ රඳවාගෙන බලනවා. බලලා නිරෝගී නම් තමයි පිළිවෙල. අද ඊයේ මිනිස්සු කෙලින්ම ඔය කොරෝනා නැති කාලේ ට්‍රේන් එකකින් බහැලා ගෙදර ගියාට පිටරටින් ගහක් හෝ සතෙක් ගෙන්නමු. නැවේ ආවත් ප්ලේන් එකේ ආවත් ඒ ගහ හෝ සතා ඉස්සරින් නම් දවස් 14ක් වරාය හෝ ගුවන්තොටුපොළේ නිරෝධායනට ලක් වෙලා තමයි ඉන්නේ. මොකද මේ මගින් භයානක රෝගීන් පුළුවන් හින්දා ඒ ක්‍රියාත්මක කළේ අංගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අංක 27. සමන්නම් තරුණයා අලුතින් ගම්බිරිස් වගාවක් ආරම්භ කරන්නයි කල්පනා. බලන්න තරුණයින් හිතන දේවල්. ඒතකොට රජයෙන් උපදෙස් ගන්නවා මෙයා. එතකොට එයා කාගෙන්ද උපදෙස් ගන්න ඕනේ? ගම්බිරිස් වගාව ගැන කටයුතු කරන්න අංක 2 අපනයන භෝග දෙපාර්තමේන්තුව 27 උත්තරේ අංක 2. 28 කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මාර්ග අපි කියන්නේ කූපනීසර් කියන්නේ විශේෂ සිදු කරන ලබන පොහොර බෙදා දීමේ කටයුතු කරන්නේ නම්බර 3 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. දැන් අපි දන්න මහත්තුරු ඉන්නවනේ එක්කෙනෙක් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්මිය. ඕ මහත්මිය. එයා අයිති වෙන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. තව එක්කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් අර කතා කරපු අර ගම්බිරිස් වගාවට ආධාරයෙන් දෙන මහත්ය අපි කියනවා අපනයන භෝග ව්‍යාප්ති නිලධාරියෙක්. එයා අයිති වෙන්නේ අපනයන භෝග දෙපාර්තමේන්තුව. තව ඉන්නවා වෙන්න පුළුවන් නුවර පැත්තේ ඔය තේ වතු වලට ඇවිල්ලා ආධාර දෙන බලයන් මහත්තයෙක්. එයාට අපි කියනවා තේ පරීක්ෂණ කියලා. එයා අයිති වෙන්නේ කුඩා තේව සංවර්ධන අධිකාරිය. එහෙම ඉන්නවා මහත්තයෝ. 28 උත්තරේ වෙන්නේ අංක 3 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව. 29 මම කඩොත් මතක් කළා අන්ද ගොවීන්ගේ අයිතිවාසිකම් සඳහා රජය විසින් ඉදිරිපත් කළ කෘෂිකර්මයට සම්බන්ධ පනත අංක 1 කුඹුරු පනත වෙනවා. අංක 30 තනි පුද්ගලයෙකුට තබාගත හැකි උපරිම ගොඩ හා මඩේලම් ප්‍රමාණය තීරණය කළේ මොකෙන්ද? නම්බර 2 ඉඩම් ප්‍රසංස්කරණ පනත. දැන් තනි මිනිහෙකුට තියාගන්න පුළුවන් උපරිම ගොඩ ඉඩම් ප්‍රමාණය කොච්චරද? අවුරුදු ඉස්සර නම් අක්කර 50යි. දැන් මේක සංශෝධනය කරලා තියෙනවා
අක්කර 100ක් වෙනවා. තියෙනවා මන්නේ. එක්කෙනෙකුට අක්කර 100ක් තියාගන්න හැකි ගොඩේ එක්කෙනෙකුට. තියාගන්න පුළුවන් මඩ ඉඩම් ප්‍රමාණය ඉස්සර නම් අක්කර 25යි. පස්සේ මේක සංශෝධනය කළා අක්කර 50ක් බව. තනි කෙනෙකුට අක්කර දවස් කාලක් තිබුණේ එහෙම තියෙනවා කම්පැනි එකේ. එහෙම නැත්නම් වැඩිපුර තියෙන ඉඩම් රජයට පවරාගෙන වන්දි ගෙවීමක් කළා. හරිද? එහෙනම් 29ට 30ට උත්තරය අංක 2 ඉඩම් ප්‍රසංස්කරණ පළාත. අංක 31 කෘෂිකාර්මික සංවර්ධනය සඳහා රජයේ ගෙන ඇති පියවරක් නොවන්නේ ගොවීන්ට සහනාධාර දෙන්න සංවර්ධනය වෙනවා. ගොවීන් පුහුණු කරනවා සංවර්ධනය වෙනවා. සහතික මිලක් දෙනවා ගොවීන් වගාවට එනවා සංවර්ධනය වෙනවා. පසුවස්තුණු තාක්ෂණය කියන්නේ හස්තර නෙලාගත්තට පස්සේ කරන දේවල් ඒවා දිනුනු සංවර්ධනය වෙනවා. නම්බර 3 අවිධිමත් ණය ප්‍රභාවයන්ට ගොවීන් යොමු කිරීම. ළමයි ගොවීන්ට වගා කටයුතු කරගෙන යනකොට ණය ලබා ගන්න වෙනවා. ගොවීන්ට සල්ලි නැහැ නේද? ඒ නිසා ගොවීන්ට ණය ගන්න වෙනවා. ගොවීන්ට ණය ගන්න පුළුවන් ක්‍රම වලට අපි කියනවා ණය ප්‍රභවයන් කියලා. ණය ප්‍රභවයන් ආකාර දෙකකට බෙදෙනවා. විධිමත් ණය ප්‍රභවයන් අනික අවිධිමත් ණය ප්‍රභවයන්. මේවා මේ සාමාන්‍ය දැනීම. විධිමත් ණය ප්‍රභවයන් කියන්නේ පොතේ හැටියට ණය දෙන තැන. කවුද මතක් වෙන්නේ? බැංකු. මොකද්ද ලක්ෂණය? බැංකුවට ගියාම කොළමිලියක් තියෙනවා. ඒක පුරවල දුන්නාට පස්සේ ඉතින් පොඩ්ඩක් චාටර් කරලා සමහරට ණය දෙනවා. ඉතින් මේකට සෑහෙන වෙලාවක් යනවා. ටිකක් වැඩි අමාරුයි. හැබැයි පොලිය අඩුයි. ගොවියාගේ පැත්තෙන් සහන ගොඩක් තියෙනවා. ඉතින් කවුරු හරි නිම චාටර් වෙන්න කැමති නැත්නම් ණය ගන්න දෙවෙනි ක්‍රමයේ තියෙන අවිධිමත් ක්‍රමය. මොකක්ද? ගමේ ඉන්නවා කඩේ මුදලාලි, පොලියට සල්ලි දෙන කට්ටිය ඉන්නවා. පොළ පුරවන්න නැහැ, අපකාරය හොයන්න නැහැ, අස්සන් ගහන්න නැහැ, ඔප්පු ගේන්න කියන්නේ ලක්ෂයක් දෙන්න. හැබැයි ගොයන් කමන ලක්ෂයකමාරක් දෙන්න පොලිසියට. අවිධිමත් ණය ගන්න හරි ලේසි, ගෙවන්න මාරම. ඒ කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. ඉතින් මේවට අහු වෙන අයට අපි කියනවා මේගොල්ලෝ ණය උගුලක අහුණා කියලා. ඒ කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. අපේ රටේ පවතින අවිධිමත් ණය ප්‍රභවයන් සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංවර්ධනයට බාධායි. ඒකයි මේ විධිමත් ණය ක්‍රම හදලා තියෙන්නේ. මිනිස්සුන්ට නොයන්නේ මේවා ඇතුළේ මේ කොළ පිරවීමේ සීන් එකයි අපකාරයෝ ඉල්ලයි නොයෙකුත් නීති. නමුත් මේක සංවර්ධනයට හානි කරන්නේ. ඒ නිසා උත්තරයේ 31ට අංක 3 අවිධිමත් ණය ප්‍රභවයන් මත ගොවි යොමු කිරීම. මේක හොඳ වැඩක් නෙවෙයි. කෘෂිකාර්මික ශාස්ත්‍රයේ තුල දල දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. දල දේශීය නිෂ්පාදනයේ මම කලින් කියලා දුන්න අවරෝහණ. වැඩි එකේ ඉඳලා අඩු එක දක්වා හදාපුවාම නිවැරදි එක මොකක්ද? අංක 1. භෝග වගාව, සත්ත්ව පාලනය, දීවර හා ජල වන සම්පත්. අංක 33. කෘෂිකර්මයේ අංශය තුල හමු වන රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය කියන්නේ යම් රටක ඉන්න වැඩ කරන්න හැකි හා කැමති අය හැමෝම නෙමෙයි. ශ්‍රම බලකායක් තියෙනවා. ශ්‍රම බලකායක ලක්ෂණය තමයි වයසක් තියෙනවා. සාමාන්‍ය පිළිගැනීම අනුව ජාත්‍යන්තර කම්බරු නීතිය අනුව අවුරුදු 16 වැඩි කට්ටිය ශ්‍රමිකයෝ කියලා බලපාන. සමහරකට අවුරුදු 18යි. අවුරුදු 16ට හෝ 18ට වැඩි වුණ පමණින්ම ශ්‍රමිකයෙක් වෙන්නේ නැහැ. වැඩ කරන්න කැමති වෙන්න ඕන. වැඩ කරන්න පුළුවන් වෙන්න. අන්න ඒකට අපි කියනවා වර්ක් ෆෝස් එකේවත් ශ්‍රම බලකාය කියලා. ශ්‍රම බලකායෙන් යම් රටක රැකියාවන් වල යෙදෙන කට්ටියට අපි කියනවා රැකියා නියුක්තිය. නැති අයට කියනවා රැකියා වියුක්තිය කියලා. අපේ රටේ කෘෂිකර්මයේ තුල හමු වන රැකියා නියුක්තිය නැත්නම් රස්සාවල් විදිහට රටේ සමස්ත ශ්‍රම බලකායේ ආසන්න වශයෙන් අංක 130ක් විතර වෙනවා. මේක 29 30 31 32 අතර වෙනස් වෙනවා. ආසන්න වශයෙන් 130ක්. 33ට එක උත්තරය. 34 ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදනයේ කෘෂිකර්මී ආංශික දායකත්වය අපි කියන්නේ මේක 10 11 වෙන්නත් පුළුවන් 8 9 වෙන්නත් පුළුවන් මෙතන බාර ගන්න පුළුවන් අංක 1 10. අංක 35 මේන් කෘෂිකර්මී ආශ්‍රිත වක්‍ර රැකියාවක් වන්නේ. කෙලින්ම කෘෂිකර්මයේ සඳහා භාණ්ඩ හෝ සේවා නිපදවනවා නෙමෙයි. ඒකට පොඩි පැත්තක ඉඳන් කරන්න දෙයක්. යෝගට් කියන්නේ කෙලින්ම කෘෂිකර්මයට සම්බන්ධ රැකියාවක්. වක්‍රනේ සත්ත්ව පාලනයට කිල්ල බාගෙන යෝගට් හදනවා. රටකජු වගාව කෙලින්ම වගාව. අන්නාසි වගාව. කොහු ඉදල් ප්‍රතිපාක්ෂි නිෂ්පාදනය දැනගන්න පොල් වගාව ආශ්‍රිත රැකියාව.
හැබැයි දැනගන්න ලෝහ නගුල නිෂ්පාදනය කියන්නේ යදොම් නිෂ්පාදනය කිරීමක් විදිහට කියාවක් නෙවෙයි. එයා කරන්නේ යදොම් නිෂ්පාදනය. 35ට එක. හැබැයි තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අංක 5 මේ රෙදි පාවිච්චි දාපු නිසා මේක කෘෂිකර්මයට සම්බන්ධ නැති. නමුත් කපුවගා කරන අවස්ථාවක රෙදි පාවිච්චි කියන්නේ කපුවාස්ගේ නිෂ්පාදනයක්. උසස් උත්තරේ බාර ගන්නවා 35ට එක කියලා. නම්බර 36 රටක් සංවර්ධනය කරා යොමු වීමේදී දල දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන අංශ තුනේ දායකත්වය. මම මේ කලින් සාකච්ඡාවේදී ඉදිරිපත් කළා මතක ඇති. කෘෂිකර්මයේ දායකත්වයේ එන්න අඩු වෙනවා. කර්මාන්ත හා සේවාවල දායකත්වයේ වැඩි වෙනවා. කෘෂිකර්මයේ හා සේවාවල දායකත්වයේ අඩු වෙනවා. කෘෂිකර්මයේ හා කර්මාන්තවල දායකත්වයේ අඩු වෙනවා. සේවාවල දායකත්වයේ වැඩි වෙනවා. කෘෂිකර්මයේ හා කර්මාන්තවල දායකත්වයේ පොඩ පහළ ගිහිල්ලා සේවාවල දායකත්වයේ වැඩි වෙනවා. උත්තරාංකය 3. සේවාංශයේ දායකත්වයේ ඉහළ යන අතරම කෘෂිකර්ම හා කර්මාන්තයේ දායකත්වයේ පහළ යනවා. නම්බර 37 මේ කෘෂිකර්මයට සම්බන්ධ ප්‍රධාන නිෂ්පාදනය මොකක්ද? අතුරු නිෂ්පාදනය මොකක්ද? උත්තරාංකය 2 අමුකිරි හා යෝග. කෙනෙක් කෘෂිකර්මයට තේ සත්ත්ව පාලනය කරලා කිරි නිපදවනවා. ඒක ප්‍රධාන නිෂ්පාදනය. මේ කිරි වලින් එයා හදනවා චීස්. එහෙම නැත්නම් කිරි වලින් එයා යොදේ ලබාගෙන බටර්. කිරි වලින් යොදේ ලබාගෙන බටර් හදපුවාම ලැබෙන අතුරු ඵලයක් තමයි යොදේ රහිත කිරි. ඒ වෑන් එයාට පුළුවන් යෝගට් හදන්න. ඒනම් ප්‍රධාන නිෂ්පාදනය අමුකිරි, අතුරු නිෂ්පාදනයේ යෝගට්. උත්තරාංගය අංක 2. නම්බර 38 මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉටුවන සේවාවක් නොවන්නේ. ඔබට මතක ඇති විවිධ දෙපාර්තමේන්තු වල සේවාවන් ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ අර්ථයේ අපි දැනගන්න ඕන එකක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. බීජ පළල ක්‍රියාත්මක කරන එක ඒගොල්ලන් වලකීම පැලයක් නිරෝධායනය කරනවා. පර්යේෂණ පවත්වනවා. නව ප්‍රභේද හඳුන්වනවා. මතක තියාගන්න දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කිසිම වගාවකට සහනාධාර දෙන්නේ නැහැ. తాවකාලිකව පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ආව මෙන්න වසර ගණනාවකට කලින් පළතුරු වගා සහනාධාරයක දැන් ක්‍රියාත්මක වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහනාධාර ලබා දීමක් කරන්නේ නැහැ. උත්තරේ 38 39 මෙයින් තම ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටා ඇත්තේ කවර අන්තර්ජාතික සංවිධානයක? කෘෂිකාර්මික සංවිධාන වලින් අංක 1 ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනයේ හෙවත් IRI International Irrigation Research Institute කියන ආයතනයේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ සුනිල් මාවත පැලවත්ත බත්තර මුල්ල ලංකාවේ. ඇයි වෙන රටවල් නැතුවද මේගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක ලංකාවේ දාලා තියෙන්නේ? මේක අපේ පැරණි වාරි තාක්ෂණයට කරපු ගරුකිරීම. අනික් ආයතන වල මේ ප්‍රධාන කාර්යාලය ලංකාවේ නෑ. හැබැයි මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලය ලංකාවේ තියෙනවා. ඒක අපේ රටේ වාරි කර්මාන්තයට කළ ගරුකිරීම 39 40 කෘෂිකාර්මික සෞපකාර සමිතිය. වගාවේ යෙදෙන ගොවීන් එක්ව වෙලා පොඩි සමිතියක් හදා ගන්නවා. මේවට අපි කියනවා කෘෂිකාර්මික සෞපකාර සමිතිය කියලා. මේ මගින් ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා තනි ඒකකයක් වශයෙන් ක්‍රියා කරලා Tamanට වැඩිපුර කේවල් කරන්න. තනි ගොවියෙක් වගේ ඉන්නේ ගොඩක් එක්ක වුණා මේගොල්ලන්ට පුළුවන් අපි විකුණන්නේ මේ ගානට කියලා. ඒ නිසා අංක 1 නිෂ්පාදකයාගේ කේවල් කිරීමේ ධාරිතාව අඩු කරනවා නෙවෙයි වැඩි කරනවා. ඒතර නිෂ්පාදකයා වෙන්නේ ගොවියා. අංක 2 ව්‍යාපාරික අවදානම වැඩි කරන්නේ අඩු කරනවා. අවදානම කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් කරගෙන යනකොට අපට මුණ දෙන්න වෙන තත්ත්ව දෙකක් තියෙනවා. එකකට කියනවා අවදානම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා රිස්ක් කියලා. අනිකට කියනවා අඩමානය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා අන්සර්ටනිටි කියලා. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. අපේ මට්ටමට මෙහෙම හිතන්නකෝ. අපේක්ෂිත දේ නොවීම බලාපොරොත්තු වන දේ නොවීම අවදානම හෝ අඩමානය වේ. හැබැයි කොහොම දෙයක් වුණාම අනාථ වෙනවා පොඩි පොඩි ගොවියෝ වෙන වෙනම හිටියා.
හැබැයි ඒගොල්ලෝ එක්ක වෙලා සෞපකාරයක් හදාගත්තොත් එහෙම බලාපොරොත්තු රහිත දෙයක් වුණත් සෙට් එකටම ඒකට මුහුණ දීලා ජය ගන්න පුළුවන්. ඒ නිසා එක්කාස් වීම තුළින් අවදානම හා අඩමානම අඩු වෙනවා මිසක වැඩි වන්නේ නැත. දෙක වැරදි. නම්බර 3 අතරමැදි යන සංඛ්‍යාව වැඩි කරනවා නෑ. කට්ටිය එකතු වෙලා තනි එකක් වුණාම ඒගොල්ලන්ටම ප්‍රවාහණය කරන්න පුළුවන්, ඒගොල්ලන්ම ගබඩා කරගන්න පුළුවන්. වෙන අතරමැදිව එන්න ඕනේ. වැරදි. නම්බර 5 අලවිදාමේ දිග වැඩි කරනවා. අලවිදාමේ කියන්නේ මෙහෙම හිතන්නකෝ යම් කෘෂිකාර්මික භාණ්ඩයක් ගොවිපලයේ ඉඳලා පාරිභෝගිකයා දක්වා ගමන් කරන අලෙවි කරන මාර්ගයේ වටිනාකම් බොමාරුන මාර්ගයට අපි කියමු අලවිදාමේ මාකටිං චේන් එක කියලා. දැනගන්න සෞපකාර හදපුවාම මේකේ දිග අඩු වෙනවා. ඒකට හේතුව ක්‍රියාවන් ගණනාවක් එකතු වෙලා තනි ඒකකයක් බවට පත් වෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන වචනවලට කියන්නේ vertical integration කියලා. ඒක පස්සේ අපි කතා කරනවා අංක 16 කෘෂිකර්ම ආර්ථික විද්‍යාවේ. අනේ ඒ නිසා වැඩි හිතන්න එපා. ඒ කියන්නේ අලවිදාමේ දිග අඩු වෙනවා සෞපකාරම. එතකොට නොවෙන්නේ මොකක්ද නැත්තම් වෙනදේ මොකක්ද? නම්බර 4 ලාභයේ ඍජුවම නිෂ්පාදකයාට ලබා දෙනවා. අලවිදාමේ දිග අඩු වෙනවා නම් අතරමැදි සංඛ්‍යාව අඩු වෙනවා නම් කේවල් කිරීමේ ධාරිතාව වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? ලාභයේ කිරීම ගොවියටයි ලැබෙන්නේ. 44 උත්තරය. නම්බර 41 නවීන කෘෂිකර්මය. අද ලෝකයේ හෝ අපේ රටේ පාවිච්චි කරන කෘෂිකර්මය ගත්තාම නිෂ්පාදන වියදම සාම්ප්‍රදායික කෘෂිකර්මයට වඩා අඩු නෑ වැඩි. අද මිනිස්සු වැඩි නිෂ්පාදනයක් ලබා ගන්න වැඩිපුර වියදම් කරනවා. නම්බර 2 භූමි ඵලදායීතාව වැඩි, අස්වැන්නත් වැඩි. භූමි ඵලදායීතාව කියන්නේ ළමයෝ ඒකක වර්ගඵලයකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න. අද මේක වැඩි වෙලා තියෙනවා නවීන කෘෂිකර්මයේදී. ඒ මොකද අස්වැන්නත් වැඩි වෙන හින්දා. දෙක ප්‍රතික්ෂේපයි. නම්බර 3 අස්වැන්න වැඩි, භූමි ඵලදායීතාව අඩු වෙන්න බෑ ප්‍රතික්ෂේපයි. නම්බර 4 බහුලව ප්‍රාග්ධන සූක්ෂම ක්‍රම පාවිච්චි කරනවා. ඔව් අද හුඟක් වෙලාවට මිනිස්සු ශ්‍රමයේ මේ පාවිච්චි කරන්නේ මිනිසා විසින් හදපු වෙන දේවල්. ප්‍රාග්ධනය කියන්නේ සල්ලිම නෙවෙයි. ප්‍රාග්ධනයේ වටිනාකම සල්ලි වලින් මයින්ඩ් පුළුවන් එක ඇත්තයි. කෘෂිකර්මයේ හෝ යම් නිෂ්පාදන ක්‍රියාවකදී යොදා ගන්න මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් ප්‍රාග්ධනය වෙනවා. ශ්‍රමයේ අද කෘෂිකර්මයේදී වැඩිපුර ප්‍රාග්ධනයේ පාවිච්චි කරන නිසා මේකට කියනවා ප්‍රාග්ධන සූක්ෂම කියලා. ඒක හරි. උත්තරය 4. යකම මට්ටමේ නෙමෙයි අද තියෙන්නේ වාණිජ මට්ටමේ. නම්බර 42 කෘෂිකාර්මික සැපයුම් දාමය. සැපයුම් දාමය කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා සපයන මාර්ගය. පොඩි උදාහරණයක් වශයෙන් අපිට පුළුවන්. නෝරිලි ගොවියෙක් එළවලු ගන්නවා. ඊළඟට එළවලු ගමේ සිංහලෙක් කවුරුද කෙනෙක් ගන්නවා, ගමේ දුවෙක් කවුරුද කෙනෙක් ගන්නවා, තොරවෙලෙන්දෙක් ගන්නවා, ගබඩා කරන්නෙක් ගන්නවා, ප්‍රවාහණය කරන්නෙක් ගන්නවා, නගරේ තොරවෙලෙන්දෙක් ගන්නවා. ඔහොම මේ ගමන් කරන පාරක් කිව්වා දම්වැලක් වගේ තියෙනවා. මොකට අපි කියනවා සප්ලයි චේන් එකේව සැපයුම් දාමය කියලා. පස්සේ මේ ගැන කතා කරනවා අපි. හරිද? විවිධ අවස්ථාවල නිෂ්පාදනය අගය වෙනස් වෙනවා. මෙහා බෝංචි කිලෝ එක ෆාම් එකේ නැත්තම් ගොවිපලයේ ඉන්න ගොවියා බෝංචි කිලෝ එක රුපියල් 20ට දුන්නාම ගමේ එක්කෙනා ඒක 5ක් කලන 25ට දෙනවා. ඊළඟ එක්කෙනා තව 5ක් කලන 30ට දෙනවා. ආදි වශයෙන් මොකද වෙන්නේ? මේ සැපයුම් දාමයේ ඔස්සේ යන්න මේ බෝංචි කිලෝ එකේ වටිනාකම වැඩි වෙලා අපි ගන්න රුපියල් 100ක් තියෙනවා. එතකොට මේ සැපයුම් දාමයේ දිගේ අගය වෙනස් වීම සටහන් වෙන්නේ තොරතුරු යන්නේ මොකෙන්ද? මිල මත. ඒක තීරණය වෙනවා අපි ගෙවන මිල 42කට උත්තරේ අංක 1. නම්බර 43 පෙර රජ දවස පෙනහතේ නාගයාමකින් සංකේතවත් වුණේ. ඉස්සරලා ගිරුවන්ගේ කාලේ ඔය පෙනහතේ නාගයා කියන්නේ ජලයට අධිපති නැත්තම් එයාගේ වැඩි ජලය ආරක්ෂා කරන එක. එහෙමනම් ඔය පැරණි වැව්වල පැරණි ජලාශවල තිබිලා තියෙනවා මේ ජලය ආරක්ෂා කරන්න ඕනේ කියලා පෙනහතේ නාගයාගේ මාර්ගය. දැන් මේ මහවැලි යෝජනා ක්‍රමයේදී ලංකාවේ හදපු රාජ්‍ය ආයතනයක් තමයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. ජලයට සම්බන්ධයෙන් නේද? ඒගොල්ලන්ගේ මාක් එකේ තියෙන ඔය පෙනහතේ නාගයා. මොකද මහවැලි ජලයට සම්බන්ධයි. ඒ හන්ද 40 වල උත්තරේ අංක 2යි. 44 හරිත විප්ලවයේ සලකද්දී මොකද උනේ?
ඒ ප්‍රතිලාභ පුද්ගලික සමාගම් අතර බෙදලා ගියා. නෑ. හරිත විප්ලවය කරද්දී පුද්ගලික සමාගම් වල දායකත්වයේ වගේම රාජ්‍ය දායකත්වයක් තිබුණ නිසා වැඩි කොටසක් මේකේ දායකත්වයේ ලබාගත්තේ රාජ්‍ය. මේ සඳහා වැඩි දායකත්වයක් ලැබුණේ ආසියාවෙන් නැහැ යුරෝපයේ. නම්බර 4 මූලික අවධානය යොමුනේ භෝග නිෂ්පාදනයට වඩා සත්ත්ව නිෂ්පාදනයටයි. නෑ. වැඩි අවධානයක් යොමු කළේ හරිත විප්ලවයේදී භෝග නිෂ්පාදනය. උන්ට පස්සේ ලෝකේ තව විප්ලවයක් වුණා මේ සම්බන්ධයෙන්. ඒකට අපි කියනවා ශ්වේත විප්ලවය. මම නිකන් කියන්නේ එහෙම නැත්නම් සමහර කියනවා the white revolution කියලා. මෙන්න මේ ශ්වේත විප්ලවයේ බකින් තමයි ලෝකයේ සත්ත්ව නිෂ්පාදන වැඩි කරන්නේ. ඒ නිසා අංක 4ක් වැරදි. නම්බර 5 පුද්ගලිකාංශයේ බරපැන මගින් නෙවෙයි මේක කලේ රජයන්ගේ බැදිහත් වීමෙන් ලෝකයේ යුරෝපීය රටවල් වල. ඒ නිසා ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඒගොල්ල හරිත විප්ලවය කරලා, නව සොයා ගැනීම කරලා, නව හේතුන් හදලා, නව ප්‍රභේද හදලා අපිට විකුණන්න පටන් ගත්තා. අපි කියන්නේ කාටද? තුන්වන ලෝකයේ රටවල්. ප්‍රතිඵලය මොකද්ද? අපි තවත් දුප්පත් වුණා, ඒගොල්ල තවත් ධනවත් වුණා. 47 උත්තරේ 45 නිවැරදි ප්‍රකාශයේ තෝරන්න. වත්මන් කෘෂිකර්මයේ තුල රාජ්‍යාංශයේ ක්‍රියාත්මක වන්නේ මූලික වශයෙන් අපනයනේ ඉලක්ක කරගත් කෘෂිකාර්මිකයන්. දැන් අපේ රටේ රජය ක්‍රියා කරන්නේ කෘෂිකාර්මික බාන පිටරට යවන්න නෙවෙයිනේ. රටේ මිනිස්සුන්ට කෑම ලබා දෙන්නනේ. එක වැරදි. රාජ්‍යාංශය මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර නිපදවීම. කෑම නිපදවනවා කිව්වට රජය හුඟක් වෙලාවට කරන්නේ කෑම හදනවාට වැඩිය වගා කරන්න පුළුවන් ප්‍රභේද නිපදවීම. දැන් බලන්න රජය කරන්නේ මොකක්ද? බිත්තර බීජ නිෂ්පාදනය. ඒකට නිෂ්පාදනය කරන ගොවියා හැබැයි නව ප්‍රභේද නිපදවනවා අභිධර්මණීය මගින්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා ගොවීන්ට බෙදා හරිනවා. වගා කරන්නේ කවුද? පුද්ගලික ගොවි. රජය නිසා ඇත්තටම කරන්නේ අපනයනයේ සඳහා භූමි නිපදවන එකවත් මිනිස්සුන්ට ඛණ්ඩ වගා කරන එකවත් නෙවෙයි. අවශ්‍ය නව ප්‍රභේද හදන එක. ඛණ්ඩ වගා කරගන්නේ පුද්ගලික ගොවි. නම්බර 3 කෘෂිකාර්මික අලෙවිය ප්‍රධාන කාර්යභාරය ඉටු කරන්නේ රාජ්‍ය අංශයෙන් නැහැ. අද කෘෂිකාර්මික අලෙවිය කරගන්නේ පුද්ගලික අංශය. අපි වෙළඳ පොළෙන් මිලදී ගන්නා සහල් වේවා, එළවලු වේවා, පළතුරු වේවා, මස් වේවා, කිරි වේවා, බිත්තර වේවා. මේවා නිපදවන්නේ රජය නෙවෙයි, බෙදා හරින රජය නෙවෙයි, අපි මිලදී ගන්න රජය නෙවෙයි. අපි මිලදී ගන්න එළවලු වෙළඳගෙන නැත්තම් ගමේ සිදුන කටේ. සංයුතිරස් ප්‍රවාහයට නෙවෙයි. ඉතින් කොහෙන් ගත්තත් මේ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? පුද්ගලික ගොවීන් නිපදවන දේවල් පුද්ගලික මාර්ග ඔස්සේ රජයේ දායකත්වය නැත්තම් අවමයි. නම්බර 5 රාජ්‍යාංශයේ මූලික වශයෙන් ලාභේ පෙරදරි කරගෙන නෙවෙයි කටයුතු කරන්නේ. රජයේ මගින් කරන්නේ සුබ සාධන සේවයක්. හැබැයි නම්බර 4 ශාඛා විජයනී හා නව ප්‍රභේද නිපදවීමේ ක්‍රියාවට ප්‍රමුඛ දායකත්වය දෙන රජයේ මගින්. ඔව්. මොකද ඇත්තටම ඔය නව ප්‍රභේද නිපදවීම හා ශාඛා විජයනී ලාභ ලැබෙන ව්‍යාපාර වශයෙන් කරන් යන ටිකක් අමාරුයි. කවුරු හරි පරිශ්‍රණයක් මගින් නව ප්‍රභේදයක් හදුවට ඒකට ගෙවල් කෙනෙක් නැහැ. ඒක ලාභ ලැබෙන ව්‍යාපාර වශයෙන් පුද්ගලිකංශයෙන් කරන්න බෑ. ඒක හුඟක් සමාගම් තියෙනවා. අපේ රටේ කෘෂිකර්මයට සම්බන්ධ සමාගම් තියෙනවා. හැබැයි මේක නව ප්‍රභේද හදන්න යන්නේ නේ. හදව ප්‍රභේද විකුණ ගන්න එක කරන්නේ. උත්තරාංකය 4. නම්බර 46 අපරට ආරම්භි මුල්ම බහුකාර්ය යෝජනා ක්‍රම. උත්තරේ නම් ගල්ලෝයි බව ගන්නවා. ඒක මම නිකම්ම අහන්නේ. මොකද්ද බහුකාර්ය යෝජනා ක්‍රමය කියන්නේ? දැන් අපි අර කලින් කිව්ව විදිහට කෘෂිකර්මයේ මගින් අර වාරි යෝජනා ක්‍රම ඇති කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම වීරි කලාපයේ හෝ කොහේ හරි වගාවකට අවශ්‍ය ජලය ලබා ගන්න. දැනගන්න වගාවක ජලය ලබා ගැනීමට අමතරව තවත් අරමුණු යටතේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළොත් ඒකට අපි කියනවා බහුකාර්ය යෝජනා මල්ටිපර්පස් ප්‍රොජෙක්ට්ස් කියලා. දැන් එතකොට වගාවට ජලය ලබා දෙනවා, මීට අමතරව ජනපද ඇති කරනවා, ගම් වතුර පාලනය කරනවා, සංචාරක කර්මාන්තය ඇති කරනවා, වීථි දුර කර්මාන්තය ඇති කරනවා, ගඩොල් කර්මාන්තය, උක් වගාව, මධ්‍යසාර කර්මාන්තය වගේ කර්මාන්ත දියුණු කරනවා, නගර නිර්මාණය කරනවා, විදුලි බල උත්පාදනය කරනවා. මෙන්න මේ විදිහට වගාවට අවශ්‍ය ජලය සැපයීමට අමතරව
වගාවට අවශ්‍ය ජලය සැපයීමට අමතරව තවත් අරමුණු යටතේ ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රමයක් කියනවා බහුකාර්ය යෝජනා ක්‍රම. මේ අර්ථය අංකයක තමයි නම්බර අංකයක 46 ගල්ලුවේ ව්‍යාපාරය. නම්බර 47 අපරට වැඩිම බිම් ප්‍රමාණයක් වගා කරලා තියෙන අපනයන භෝගය අංක 2 ගාම්පිස් කැටහඬ දෙයක් නෑ. 48 වත්මන් කෘෂිකර්මයේ නගා සිටුවීමේදී රජයේගත් සාධනීය පියවරක් නොවන්නේ. මොකද සාධනීය කියන්නේ හොඳ පියවරක් නොවෙන්නේ මොකක්ද? විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඉඳලා මේ මකින් අර අලවියේ තියෙන නැත්නම් අපි අලවි දාමේ හා සැපයුම් දාමේ ඉන්න අතරමැදියන් අයින් කරන්න කල්පනා කළා. එතකොට නිෂ්පාදකයා හා පාරිභෝගිකයාට වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. හොඳයි. පොහොර සහනාධාරය ලබා සහනාධාරය හොඳයි නේද? ගොවියට අඩු ගන්න පොහොරක් වුණා හොඳයි. කෘෂි පර්යේෂණ දියුණු කළා. අලුත් සේවා සොයාගත්ත ගොවියට හොඳයි. පසුවස්තු තාක්ෂණය අස්තර නෙළුවට පස්සේ කරන දේවල් දියුණු කළා හොඳයි. නම්බර 2 දේශීය අමු කිරි ඉල්ලුමට මුහුණ දීම සඳහා කිරිපිටි ආනයනයට උනන්දු කළා. එතකොට මොකද? දේශීය කිරි කර්මාන්තයේ විදවැටුවා පිටරටින් කිරිපිටි ගෙනල්ලා බොන්න. ඒක සාධනීය පියවරක් නෙවෙයි. 48ක 2. 49 සාම්ප්‍රදායික කෘෂිකර්මයේ ලක්ෂණයක් නොවන්නේ. ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ කරගෙන ආපු කෘෂිකර්මයේ ලක්ෂණයක් නොවන්නේ. සාපේක්ෂ අඩු අක්කර ආශ්‍රය. අක්කරයකට හම්බුන ආශ්‍රයන අධිකරණයේ ප්‍රවේග ලක්ෂණයක්. ඔව්. පාරම්පරික දැනුම මත යකුණා. ඔව්. අංක 4 යතුම් මට්ටමේ ආශ්‍රයන. නම් වෙන ආශ්‍රයන පොඩ්ඩ ඒක අරන් ගෙදර කෑ විකුණන්නත් තිබුණේ නැහැ. ඔව්. බොහෝ විට පවුලේ ශ්‍රමයේ මතම යකුණා. මිනිස්සු කුලියට ගත්තේ නැහැ. ගෙදර කට්ටියම ගොවිතැන් කළා. ඔව්. කෙටි කාලීන මාධ්‍ය මේ වගා කලේ සාම්ප්‍රදායිකව දිගු කාලීන මාධ්‍ය. ඒකට එක හේතුවක් තමයි මම අර හරිත විප්ලවයේ යටතේ ප්‍රභා අවදි සංවේදීතාව පිළිබඳ කතාව. මොකද අවුරුද්දට එක සැරේ අස්වැන්න ගන්න පුළුවන් වෙන්නේ දිවා කාලයේ දිගම. ඒ නිසා වගා කරන ප්‍රභේදවල ජීවිත කාලය වැඩි වුණා. 49ට උත්තරාංකයේ 50 අර දලදේශීය නිෂ්පාදනයට ලැබෙන දායකත්වය අපරට නිදහස් ලැබීමේ සිට මේ දක්වා දලදේශීය නිෂ්පාදනයට කෘෂි කර්මාංශයේ ආංශික දායකත්වය. ආංශික දායකත්වය කියන්නේ කෘෂි කර්මාංශයේ මගින් පමණක් ලබා දුන් දායකත්වය කැපිටල් A හා දලදේශීය නිෂ්පාදනයට කෘෂි නිෂ්පාදනයේ ලබා දෙන දායකත්වයේ වටිනාකම ගත්තාම වැඩි ප්‍රස්තාවය. X අක්ෂයේ කාලයේ y අක්ෂයේ දායකත්වය. කෘෂිකර්මයේ මගින් ලබා දෙන ආංශික දායකත්වයේ එන්න අඩු වෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නිදහස් ලැබෙන කාලේ 40 ගාණක් වෙලා තියෙනවා කෘෂිකර්මාංශයේ ආන්තික දායකත්වය. 48ක් විතර වගේ හිතමුකෝ. අද වෙනකොට මේක අඩු වෙලා තියෙනවා 8ක් විතර දක්වා. මොකද ආංශික දායකත්වය අඩු. හැබැයි නිදහස ලැබෙන කාලේ හාල් කිලෝ එකක් 7-10ක් වෙන්නේ. අද රුපියල් කීයක්? ඒ නිසා මොකද වුනේ? මේ නිෂ්පාදනයේ අඩු වුණාට ඊට වඩා භාණ්ඩවල මිල ඉහළ යාම. සලකා බලන කාලයක් තුල යම් රටක භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් ඉහළ යාමට කියන්නේ මොකක්ද කියලාද? උද්ධමනය කියනවා. ඉන්ෆ්ලේෂන් හෙවත් උද්ධමනය කියනවා. ඒ හන්දම කොහොමනේ ආංශික දායකත්වයේ අඩු වුණාට භාණ්ඩවල කෘෂිකාර්මික භාණ්ඩවල මිල ඉහළ යාම නිසා වටිනාකම වැඩි වෙනවා. මෙන්න ප්‍රස්තාරයේ හැඩය. උත්තර අංකය අංක 2 නේද නම් උත්තර අංකය අංක 2. හරි. ඔන්න බහුවර්ණ 50 තත්ත්වය. මම මේ බහුවර්ණ 50ට උත්තරව කතා කරන්නේ නෙවෙයි. මේකේ පොඩි අවුල දේවල් කතා කරලා සෑහෙන තීරණයක් ආවන්නේ වෙන්නේ ඇති. පොඩි විවේකයක් ලබා දෙන්න ඊළඟට ඕගොල්ලෝ මේකේ තියෙන ව්‍යුහගත වලට මේ දී ඇති ඉඩ කඩවු තුලම උත්තර ලියන්න පැන්සල්. මම ඊළඟට උත්තර කතා කරන්න. ඒකම තව දෙයක් කරන්න දේශපාලන විද්‍යාව නෝට් එක වරක් දෙවරක් කියවන්න. මම ඊළඟට ඒ පේපර් එක ආදේශ විද්‍යාව පේපර් එක දාන්න. ඒකේ උත්තර ඒ දේශපාලන විද්‍යාව පේපර් එක දාන්න කලින් ඔයගොල්ලෝ පාඩම් කරන්න පටන් ගන්නකො. මම පේපර් එකක් දාන්න ඊට පස්සේ උත්තර මේ විදිහට කරන්න මම සාකච්ඡා කරන්න.
අපේ ගෲප් එක පිළිබඳව ඔබේ යහළු හිමියන් දැනුවත් කරන්න. එහෙනම් ආයෙත්